හොඳයි අද දවසේදී අපි තථාගතයන් වහන්සේගේ තථාගත ධර්මයේ හෙවත් මේ විශ්වයේ යථාර්ථය පෙන්වා දෙන ධර්ම න්‍යාය මේ සියල්ලෙහිම යථාර්ථය පෙන්වා දෙන ධර්ම න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදය පිළිබඳවයි දේශනා කරන්නට විශේෂයෙන් දේශනා කරන්නට සූදානම් වෙන්නේ බොහෝ දින ගණනාවක් තිස්සේ අපේ පින්වතුන් ශ්‍රාවක පින්වතුන් බොහෝ දෙනා කළ ඉල්ලීමක් අනුව අද මේ සතියේදී අපි ඒ දහම් මාතෘකා ව්‍යාකරණ යොදාගත්තා. නැත්තම් තවදුරටත් මූලික දහම් කාරණා පිළිබඳව තවදුරටත් විග්‍රහ කරමින් ගිහිල්ලා පසුව පටිච්චසමුප්පාදය පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ගෙනෙන්නට තමයි අපි අදහස් කළේ. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම උනේ පටිච්චසමුප්පාදය පිළිබඳව තියෙන අනවබෝධය නිසාම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නට තියෙන දුෂ්කරකම ගැන තමයි වුන් සඳහන් කළේ. බොහෝ දෙනා ඒ පිළිබඳව අපට මේ මාධ්‍ය ඔස්සේ වගේම පුද්ගලිකව විහාරයට ආපු අවස්ථාවලදී දැනුම් දීලා තියෙනවා බණහනට එන පින්වතුන්. ඒ හැමෝම සඳහන් කරන්නේ මේ පටිච්ච සමුප්පාදය නම් වූ ධම්ම න්‍යාය පිළිබඳව එහෙම නැත්නම් තථාගත ධර්මයේ පිළිබඳව අපට පැහැදිලි කිරීමක් කර දෙන්නට කියලා. හොඳයි අද දවසේදී අපි මේ උතුම් වූ ලෝතුරු සුවය ප්‍රාර්ථනා කරන ලෝවාසී මේ හෙළ භාෂාව කතා කරන්නා වූ මේකට මේ සිංහල බෞද්ධ කියන නම මේ දෙන්න අවශ්‍ය නැහැ. සිංහල භාෂාව කතා කරන්න පුළුවන් නම් මේ කියන බණ ටික සිංහලෙන් අහනකොට තේරුම් ගන්න හැකියාවක් තියෙන. එයාගේ කුලය, මලය, නිලය, එයා කොයි ජාතියද ඉපදුනේ ඒව මුකුත් අදාළ නැහැ. උපතින් කෙබඳු දෘෂ්ටිකයේද, උපතින් කෙබඳු ජාතිකයේද, උපතින් කෙබඳු කුලයකට අයිති ඒව මුකුත් අදාළ නැහැ. භාෂාවට හෙනවා නම් එපමණයි. මොකද මේ ධර්මය වූ කලී එක් ජාතියකට, එක් කුලයකට, එක් වර්ගයකට සීමා වෙච්ච ධමයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ විශ්වයේ සකල ලෝසතුන්ගේ ඉරණම තීරණය වෙන්නේ මෙසේ. විශ්වයේ සකල ලෝසතුන්ගේ පැවැත්ම සහ ඒ තුල සැඟවිච්ච යථාර්ථය මෙසේ. මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි සසර ගොඩනැගෙන්නේ, දුක්ඛ ස්කන්ධය පහළ වෙන්නේ. යනාදි වශයෙන් ඒ යථාර්ථය, සසර යථාර්ථය, පරම යථාර්ථය ඊට වඩා යථාර්ථයක් නෑ දකින්න. එතකොට ඒ යථාර්ථය පෙන්වා දෙන බුදු පියාණන් වහන්සේ මේ යථාර්ථය දැනගන්න ඕන මෙන්න මේ ජාතිකයෝ විතරයි. මෙන්න මේ කුලයේ අය විතරයි. මෙන්න මේ ස්ත්‍රීන් විතරයි, පුරුෂයන් විතරයි යනාදි වශයෙන් වර්ගවාද ભેද ඇතුව මේ ධර්මයේ දේශනා කළා නෙවෙයි. නමුත් පස්සේ කාලේ ලෝකේ මේ ධර්මයේ පැතිරෙනකොට සහ මේ ලෝකයේ මේ මිනිස්සු මේ ධර්මයේ විවරණය කරනකොට, අර්ථකථනය කරනකොට ඔවුන්ගේ දෘෂ්ටීන්ට අනුකූලව මේ ධර්මයේ පිළිබඳව වැරදි මත සමාජගත කරනවා, ලෝකගත කරනවා. එතකොට අන්නේ වැරදි සමාජ මත දෘෂ්ටි මතවාද ඔස්සේ තථාගතයන් වහන්සේගේ ධර්ම විවරණය කරන්න ගිය දවසට ඒ සියලු දෙනා තථාගතයන් වහන්සේගේ සාර අසංක කල්පලක්ෂයක වෙහෙස අපතේව මහ බෝසතාණන් වහන්සේ හැටියට සාර අසංකල්ප ලක්ෂයක් දුක් විඳලා දහ දුක් විඳලා දස පාරමිතා පුරලා අනන්ත අප්‍රමාණ කැපකිරීමක් තුළින් මතු කරගත්තා වූ උත්තරීතර අවබෝධය, ඒ අවබෝධය තුළින් ඒ තේරුම් ගත්තා වූ යථාර්ථය ලෝකයට තේරුම් කරලා දෙනකොට ලෝකයා තම තමන්ගේ අල්ප ඥාන වලින් එයාමා ධර්මය විවරණය කරන්නට ගිහිල්ලා තමුණුත් විනාශ වෙලා ලෝකයක් විනාශ කරනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ වචنين විග්‍රහ වෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ මේ ධර්මය යම් ආකාරයකින් විවරණය කළා නම් ඒ විවරණයේ විදිහටම සිද්ධ වෙන්න ඕන. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජන උත්තානි කම්මා මේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරපු ආකාරයක් තියෙනවා. ප්‍රකාශ කරපු ආකාරයක් තියෙනවා. දේශනා කරපු ආකාරයක් තියෙනවා. පිහිටවපු ආකාරයක් තියෙනවා. පනවපු ආකාරයක් තියෙනවා. බෙදා දක්වන ලද ආකාරයක් තියෙනවා. විවරණය කරන ලද ආකාරයක් තියෙනවා. උත්තානි කම්මං නොගැඹුරු කරලා, ඒ කියන්නේ සංක්ෂිප්තව සරල කරලා අසරණ ලෝසතුන්ට අවබෝධ වෙන ආකාරයෙන් දේශනා කරපු ආකාරයක් තියෙනවා. මේ හැම
ක්‍රමවේදයකටම හැම පරියායකින්ම උන්වහන්සේ උත්සාහ කළේ මේ අමා ධර්මයේ ලෝකයට තේරුම් කරලා දෙන්න මිසක් ලෝකයෙන් සංගවන්න නෙවෙයි. නමුත් කල් යනකොට ලෝකේ පහළ වෙන විවිධාකාර දුෂ්ප්‍රාඥයෝ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මහා ගැඹුරු එකක් කවදාවත් මේ ධර්මය අවබෝධ වෙන්නේ යනාදී වශයෙන් විවිධාකාර විග්‍රහ කරමින් තථාගත ධර්මයේ නැසන. ඒ නිසා අපි සිහි බුද්ධියෙන් ප්‍රඥාවෙන් මේ ධර්මයට කන් දෙන්න ඕන. සියලු වාද ભેද පසිකලා කුමකටද වාද ભેද? අවසානයේ කුමක්ද මේ වාද ભેද තුලින් කවරෙක්ට හෝ හිමි වෙන්නේ? සසර දුක විතරයි. ඊට වඩා වටිනා දෙයක් ලැබෙන්නේ සසර දුක වටිනවා නම් කෙනෙක්ට ඒ අය තම තමන්ගේ කාලය නාස්ති කරගෙන වාද ભેද ඇතුලේ ජීවත් වුණා වේ. නමුත් ප්‍රඥාවන්තයෝ අප්‍රමාදීව මේ ලැබුණු වටිනා මනුෂ්‍ය භවයෙන් ඵල ප්‍රයෝජන නෙලාගෙන මේ උත්තරීතරමා ධර්මය අවබෝධ කරගෙන මේ භයංකාර घोर කටුක සංසාර දුකින් අත මිදෙන්නට උත්සාහ ගන්නවා. ඉතින් මේ ධර්මයේ විවරණය කරන්න අපි සූදානම්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඊට කලින් මම ආරම්භ කරනවා තථාගතයන් වහන්සේගේ ආමා ධර්මය උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මය තථාගතයන් වහන්සේගේ අනන්ත වූ අවබෝධයට নমස්කාර කරමින් අපි උතුම් ධර්ම දේශනාව ආරම්භ කරනවා. සාදු සාදු සාදු. ඒ මහා ප්‍රඥාවට අපගේ අනන්ත වූ නමස්කාරේ වේවා අග්‍රෝ නමස්කාරේ වේවා. සාදු සාදු සාදු. එදා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ අසමසම අවබෝධයට පත් වෙලා ලෝකයාට දේශනා කරපු ධර්මයේ තුල පවතින න්‍යාය තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේ පටිච්චසමුප්පාදය කියන න්‍යාය ලෝකයාට දේශනා කරන තුරු ලෝකෙ කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ මේ සසර දුක සකස් වෙන්නේ කෙසේද, මේ සසර දුකින් නිදහස් වෙන්නේ කෙසේද කියලා. ඊට පෙර බුද්ධාන්තරවල පහළ වෙච්ච සම්මා සම්බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු ධර්මය ඒ වෙනකොට අතුරුදහන් වෙලා ලෝකෙන් සැඟවෙලා ගිහිල්ලා ඉවරයි. එක බුද්ධාන්තරයක් අවසන් වෙලා ඊළඟ බුද්ධාන්තරය උදා වෙනකොට පෙර බුද්ධාන්තරයේ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අමා ධර්මයේ සැඟවෙලා යන එක ධර්මතාවක්. එතකොට නැවත සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අන්නර ලෝකයාගෙන් ඈත් වෙලා ගිය සැඟවෙලා ගිය ඒ ධර්මයේ නැවත මතු කරලා දෙන්න. ඒක සාමාන්‍ය පුරුෂයෙක්ට කරන්න බෑ. මහා පුරුෂයන්න් වහන්සේ කෙනෙක් ඒ කර්තව්‍ය සිද්ධ කරන්න ඕන. දස පාරමිතා 30 ආකාරයකින් පුරන ලද සමතිස් පාරමිතා පුරන ලද අප්‍රමාණ කැපකිරීම මැද ඒ මහා පරිත්‍යාගයන් කරන ලද අසිරිමත් වූ මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් ඒ උත්තරීතර වූ සම්මා සම්බුද්ධනම් තත්වයට පත් වෙලා උතුම් වූ পদවියට මේ විශ්වයේ අග්‍ර මහා ශාස්ත්‍රූවර කියන තත්වයට පත් වෙලා සියලු දෙව් මිනිසයන්ගේ මහා ශාස්ත්‍රූවරයන් වහන්සේ බවට පත් වෙලා තමන් වහන්සේලාද අවබෝධය ඒ අසම සම අවබෝධය ලෝකයාට දේශනා කළාට පස්සේ ලෝකයා ඒ ධර්මය අවබෝධ කරගන්න. ඊට පස්සේ ලෝකයාටත් අන්නර සංසාර දුක උදා කරගන්න ආකාරය, උදා කෙරෙන ආකාරය, ඒ වගේ මේ සංසාර දුකෙන් නිදහස් වෙන ආකාරය නුවණින් දකින්නට හැකියාවක් ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝක සත්‍යයේ ප්‍රඥාව දැල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝක සත්‍යයේ අවිද්‍යාව දුරු වෙනවා. යථාර්ථය අවබෝධ වුණාම මිත්‍යාවෙන් මිදෙනවා. චින්තනය අවදි වෙනවා. කුමන චින්තනයේද? ලෝකෝත්තර චින්තනය. ඒ කියන්නේ එතෙක් ලොව තුල නොදුටු චින්තනය. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ අසමසම අවබෝධයෙන් මේ ධර්ම ලෝකයට දේශනා කරන තුරු ලෝකයා තුල පවතින ලෞකික චින්තනය. ඒ ලෝකයේ තුල පවතින ලෞකික චින්තනය උපකාර වෙන්නේ ලෝකේ පැවැත්මට. ලෝකයේ තුල සැප දුක උදා කරගෙන ඒ ලෝකයේ තුල උදා කරගත හැකි යම් ආකාරයක ලෝකයා පිළිගත් සැපයක් නැත්නම් අන්නේ සැපේ උදා කරගෙන ජීවත් වෙන්න විතරයි මේ චින්තනය උපකාර වෙන්නේ. එතනින් එහාට තමාගේ මේ ජීවිතයේ තේරුම, අර්ථය, වටිනාකම කුමක් උදෙසාද ඉපදුනේ? මොකද්ද මේ ගමනේ තේරුම? මේ සංසාර ගමන කියන්නේ කෙබඳු එකක්ද? එහි අවසානයක් පවතින්නේද? සත්‍යයට විමුක්තියක් උරුමවන්නේද? යනාදි වශයෙන් ප්‍රශ්න
විශාල ප්‍රමාණයක් පවතිනවා. එක ප්‍රශ්නකටවත් අන්නර ලෞකික චින්තනය තුළින් උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ලෞකික චින්තනය තුළ විවිධාකාර දෘෂ්ටි හට ගන්නවා. මොකද යථාර්ථය දකින්න බැරි නිසා. දැන් අර උදාහරණයක් ගත්තාම අර ජාත්‍යන්ත කියන සූත්‍රයේ පෙන්වන ලස්සන උපමාව. උපතින්ම අන්ධ පුද්ගලයෝ ටිකක් දවසක් ඇතෙක්ගේ හැඩරුව කියන්න පටන් ගත්තා. එක්තරා රජ කෙනෙක්ට අවශ්‍ය වුණා අන්ධ පිරිසකට තමාගේ මංගල හස්ති රාජයා මුණ ගැස්සලා ඒ අය කොහොමද මේ ඇතාව තේරුම් ගන්න කියලා බලන්න. ඊට පස්සේ මේ රජුරෝ රාජාංගණයට ඒ මංගල හස්ති රාජයා ගෙනල්ලා උපතින් අන්ධ මිනිස්සු ජාති අන්ධ කවදාවත් රූප දැකලා නැති ඒ අසරණ මිනිසයන් පිරිසක් ඒ රාජාංගණයට කැඳවලා ඔවුන්ට කිව්වා මෙතන ඉන්නවා මගේ මංගල හස්ති රාජයා තම තමන් ඒ හස්ති රාජයා තේරුම් ගත්ත විදිහ මට කියන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් අන්ධ පිරිස කොහොමද මේ ඇතාව තේරුම් ගන්නේ? S2 දැකලා නෙවෙයි අතපත ගාලා. අතපත ගාලා තමයි තේරුම් ගත්තේ. අතපත ගානකොට එක්කෙනෙක්ට හොඬ යහුණා. එයා කිව්වා ඇතා කියන්නේ බටයක් වගේ සතෙක් කියලා. තව කෙනෙක්ට හම්බුණා කකුල. එයා කිව්වා ඇතා කියන්නේ කොටයක් වගේ වංගෙඩියක් වගේ හැඩයක් තියෙන සතෙක් කියලා. තව කෙනෙක්ට හම්බුණා අලියාගේ බඩ. එයා කිව්වා ඇතා කියන්නේ නිකන් වහලක් වගේ සතෙක් කියලා. තව කෙනෙක්ට හම්බුණා ඇතාගේ පිට ප්‍රදේශේ. එයා කිව්වා ඇතා කියලා කියන්නේ අලියා කියලා කියන්නේ හරියට නිකන් බීත්තියක් වගේ සතෙක් කියලා. ඊට පස්සේ අන්තිමට හම්බ වෙන කෙනෙක්ට ඒ ඇතාගේ නගුට වලිගේ එයා කිව්වා ඇතා කියන්නේ හරියට නිකන් කොස්සක් වගේ සතෙක් කියලා. ඉතින් මේ විදිහට තව කෙනෙක්ට ඇතාගේ දල හම්බ වෙනවා. එයා කියනවා ඇතා කියන්නේ හරියට නිකන් දර කඩක් වගේ සතෙක් කියලා. දැන් මේ විදිහට ගත්තාම එකිනෙකා තම තමන්ට ගෝචර වෙච්ච සත්‍ය තමයි අර කිව්වේ. හැබැයි වොන් කියපු එකක්වත් බොරුත් නෙවෙයි. හැබැයි සාකල්යෙන් පෙරිපුන් නැත්ත නෙවෙයි. ඒ ඔවුන්ට ගෝචර වෙච්ච විදිහ. ඒ කියපු ලක්ෂණවල යම්කිසි සමානාත්මතාවයක් තියෙන ඕන් අර දක්වන ප්‍රපංචත් එක්ක. හැබැයි ඒ ඇත්ත නෙවෙයි. පරම ඇත්ත නෙවෙයි. සාපේක්ෂ ඇත්තක් ඕනේ කියන්නේ. ඊට වඩා දෙයක් උන්ට දකින්න බැරියයි. ඔවුන්ට ඇස් නැති නිසා. ඇස් නැති නිසා ඔවුන් දකින්නේ Tamanට අතපත ගාලා ඒ ස්පර්ශයෙන් දකින්න පුළුවන් දේ විතරයි. ස්පර්ශයෙන් තමයි ඔවුන් ඒ රූපේ දකින්නේ. දැන් අර බ්‍රේල් ක්‍රමය කියලා ඒ අපේ ඒ පින්වතුන්ට විශේෂයෙන් ක්‍රමයක් තියෙනවා අක්ෂර තේරුම් ගන්න. ඒ අය බ්‍රේල් ක්‍රමයට තමයි අක්ෂර දකින්නේ. අතපත ගාලා අක්ෂර ස්පර්ශයෙන් තේරුම් ගන්න. ඉතින් මේ විදිහට දැන් මේ ලෝකයා ලෞකික චින්තනය තුළින් මේ ලෝකයේ යථාර්ථය තේරුම් ගන්න ගියාම ඔහු දකින්නේ තන්නර අන්ධ මිනිසෙක් අතපත ගාලා යමක් තේරුම් ගන්නවා වගේ සත්‍යයක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒකයි අන්ධ බාල පෘථග්ජනය කිව්වේ. අන්ධයි බාලයි. බාලයි කියන්නේ ඥානෙ මොහු පුරා කියන්නේ. අන්ධය කිව්වේ ඇස් ලැබුණේ නැහැ. මේ ලෝකෝත්තර ආර්ය විනය තුල. අන්ධ කියන්නේ එතන ඇස් ලැබුණේ මොන ඇස්ද ලැබුණේ නැති ප්‍රඥා ලැබුණේ. බාලයි ඥාණයෙන් වැඩුණේ නැහැ. බාලයා කිව්වේ ඥානෙ වැඩිච්ච නැති කෙනා. එහෙනම් මෙන්න මේ අන්ධ බාල පෘථග්ජනයා ලෞකික චින්තනය තුළින් ලෝක යථාර්ථය තේරුම් ගන්න උත්සාහ ගන්නවා. ඒක හරියට අර අන්ධ මිනිසෙක් අතපත ගාලා ලෝකේ තියෙන ප්‍රපංච ධර්ම තේරුම් ගන්න දරන උත්සාහයක් වගේ. මොකද නිසි ආකාරයෙන් මේ ප්‍රපංචය තේරුම් ගැනීමේ ඇසක් ඔහුට නැහැ. ඒ නිසා එහෙම කිසිම කෙනෙක් දකින්නේ ඇත්ත නෙවෙයි. ඇත්ත වගේ එකක්. එයාට සාපේක්ෂයි ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අර ඇතාගේ ඒ ස්ථාන ස්පර්ශ කළා ඇතා කියන්නේ මෙන්න මේ වගේ රූපයක් කියලා තේරුම් ගත්ත අන්ධ මිනිස්සු ටික Taman දැක්ක දේ කියන්න ගත්තා. රජ්ජුරු අහගෙන ඉන්නවා. දැන් එක්කෙනෙක් කිව්වා ඇතා කියන්නේ බටයක් වගේ. ඇතා කියන්නේ කොටයක් වගේ. ඇතා කියන්නේ බිත්තියක් වහලක් වගේ. ඇතා කියන්නේ කොස්සක් වගේ යන ආදි වශයෙන්. කියන්න ගත්තාට පස්සේ මොකද වෙන්නේ? එකිනෙකාගේ අදහස් එකිනෙකාට විරුද්ධයි.
ඊට පස්සේ මොකද වුනේ? අන්ධ පිරිස වාද විවාද කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එකිනෙකා අරගල කරන්න ගත්තා. එකිනෙකා නසා ගන්න පටන් ගත්තා. රජ්ජුරුව මේ දිහා බලාගෙන hina වුණා. ඔහුගේ පහත් ආසාවක්. ඒක වෙනම දෙයක්. නමුත් මේක උපමාවක්. එතකොට එබඳු මිනිස්සු ඉන්නවද? ඒ අය තම තමන්ගේ දෘෂ්ටි අරගෙන තියෙන්නේ අතපත ගාලා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැකලා නෙවෙයි. විඥාණයෙන් තේරුම් ගත යථාර්ථයක්. පිරිසිදු හිතකින් නෙවෙයි අපිරිසිදු හිතකින් දැක්ක යථාර්ථයක්. තමයි ලෝකේ යථාර්ථය කියලා තේරුම් අරන් ඉන්නේ. මතු පිටින් පේන සාපේක්ෂ යථාර්ථයක් තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ සාපේක්ෂ යථාර්ථයක් නෙවෙයි නිර්පේක්ෂ යථාර්ථය. සාපේක්ෂ නෙවෙයි. ඒ කියන්නේ සත්‍ය එකිනෙකාට වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය කාටත් එකයි පොදුයි. පොදු ධර්මතා. යථාර්ථය එකයි. යථාර්ථය දෙකක් නෑ. හැබැයි යථාර්ථය වගේ එකක් මතු පිටින් ඕනනම් පුළුවන් අපිට මවාපාන්න. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා එහෙම. දැන් ගත්තොත් එහෙම සමහර මිනිස්සු ඉන්නවා සිල්වතුන් ගුණවතුන් වශයෙන් පෙනී හිටිනවා. හැබැයි ඒ ඔවුන්ගේ මතු පිටින් පේන යථාර්ථය ඔවුන් සිල්වතුන් ගුණවතුන් නැනවතුන් වගේ. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තරය බැලුවාම ඇති සීලෙකුත් නැහැ, ඇති ගුණයකුත් නැහැ, ඇති නුවණකුත් නැහැ. බෞද්ධ අතරත් එහෙමයි ඉන්න පුළුවන්. එතකොට අර මතු පිටින් පේන යථාර්ථයට කෙනෙක් රැවටෙන්න පුළුවන්. එතකොට මේ ලෝක සත්‍යයට හැමදාමත් උනේ ඒකමයි. රැවටිච්ච එක. කුමක් හේන්දයක්? අභ්‍යන්තරය තුල සංගවි පවතින යථාර්ථය දකින්න ඥානයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මතු පිටින් පේන යථාර්ථය තුල ඔවුන් අතරමං වෙනවා, අනාථ වෙනවා. ඉතින් ලෝකේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා නැති කාලෙක යසරිමත් වූ ධර්මයේ ලෝකේ පැතිරලා නැති කාලෙක ලෝකයාට මේ අනවරත සංසාරය ගැන මේ විශ්වය ගැන තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? තම තමන් දකින විදිහට ලෝකය විශ්වය විවරණය කරනවා. එක්කෙනෙක් එක විෂයකින් විවරණය කරනවා. තව කෙනෙක් තව විෂයකින් විවරණය කරනවා ලෝකේ. ඔය ලෝකේ තියෙන සියලුම විද්‍යාවන් සකස් වෙලා තියෙන්නේ එහෙමයි. ලෝකේ තියෙන සියලුම දර්ශන වාද සකස් වෙලා තියෙන්නේ එහෙමයි. තම තමන්ට ගෝචර වෙච්ච ප්‍රමාණයට තමන් ඒ ලෝකයේ පිළිබඳ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ ගන්නවා. ඒ නිසා තමයි ලෝකේ විවිධාකාර දර්ශනවාද තියෙන්නේ. විවිධාකාර දෘෂ්ටිවාද තියෙන්නේ. විවිධාකාර විද්‍යාවන් තියෙන්නේ. විවිධාකාර ප්‍රපංච විද්‍යාවන් තියෙන ලෝකයේ නානාවිධ විද්‍යාව, රසායන විද්‍යාවන් වේවා, භෞතික විද්‍යාවන් වේවා යන ආදී වශයෙන්. මේ හැම එකක් ඇතුළෙන්ම මිනිස්සු උත්සාහ ගත්තේ මේ සසරේ මේ පැවැත්ම තුළ සංගවි පවතින යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න. නමුත් ඒ කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබුණ නැහැ. යථාර්ථය යථා පරිදි තේරුම් ගන්න. කුමක් හේන්දයද? අන්නර ප්‍රශ්නේ නිසා. මොකද්ද? ඇස් ලැබුණේ නැහැ. ඒ නිසා අතපත ගාපු සත්‍යයක් තමයි තේරුම් ගත්තේ. සාපේක්ෂයි හැමතිස්සෙම වුන්ට අනුව සත්‍යය. නිර්පේක්ෂ සත්‍යයක් වුන් දැක්කේ නැහැ. හැමතිස්සෙම සාපේක්ෂ සත්‍ය තුල වාදයක් විතරයි තිබුණේ. වාද විතරයි තිබුණේ. තර්කවාද තිබුණේ. කොමක් හින්දයක් සත්‍ය නිසි ආකාරයෙන් දැක්කේ නැති නිසා. එතකොට ලෝකේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන යුගයේ වෙනකොට මෙන්න මේ ආකාරයෙන් නානාවිද දෘෂ්ටි තිබුණා, වාද තිබුණා, දර්ශනවාද තිබුණා. විශේෂයෙන් යමක් කියන්නට ඕන. බුදුදහම හඳුන්ලා දෙද්දි කෙනෙක් කියනවා, සමහර කෙනෙක් කියනවා බුදුදහම යනු දර්ශනයක්, ආගමක් නොවේ කියලා. ඒ ප්‍රකාශය සහ මුලින්ම වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආගමකුත් නොවේ, දර්ශනයකුත් නොවේ. බුදුදහම යනු යථාර්ථය. යථාර්ථය දැකීමේ ඥාන දර්ශනය ඇතුළත් වෙන්නේ බුදුදහම තුල. එහෙමනම් බුදුදහම යනු ආගමක් නොවේ. බුදුදහම යනු දර්ශනයක් නොවේ. බුදුදහම යනු පරම යථාර්ථය. පරම යථාර්ථයට එහා එකක් නෑ. එහෙනම් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ යථාර්ථය සියලුම දෙනාට ඥාණයෙන් දැකිය හැකි යථාර්ථයක්. ඥානය ඇත්නම්, ප්‍රඥාව ඇත්නම් දැකිය හැකි යථාර්ථයක්. ඒ නිසා ඒට ආගම්, කුලවාද, ඔය ලෝක සම්මතයේ තියෙන කිසිදු වර්ගවාද, ભેදවාද කිසිවක් අදාළ වෙන්නේ නැහැ. ඕනෑම ඥානවන්ත මිනිසෙක්ට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ භාෂා මාධ්‍ය දැනගෙන ඉන්න එක. මිනිසෙක් විතරක් නෙමෙයි, දෙවියන්, බ්‍රහ්මයන් යනාදී වශයෙන්
ඕනෑම ඥානවන්ත සත්‍යයකට ඕනෑම ඥානවන්තයෙක්ට ලෝකේ බුදුදහම විවරයි විවෘතයි. ඒ නිසා අනාගතයේ කාලේ එළමෙන අනාගත කාලේ ලෝකේ බොහෝ මිනිස්සු මේ උත්තරීතර ධර්මය අවබෝධ කරනවා. කුමක් හේින්දයක් මේ ඥානයට ගෝචර වන ධර්මයක්. ඥානවන්තයන්ට මේ ධර්මය අවබෝධ වෙනවා. ඥානවන්තයෝ කිව්වහම ඥානවන්තයෝ කොටස් දෙකක් ඉන්නවා ලෝකේ. පිරිසිදු ඥානවන්තයෝ සහ අපිරිසිදු ඥානවන්තයෝ. ඒ කියන්නේ අපිරිසිදු ඥාන, අකුසල ඥාන. පිරිසිදු ඥාන, කුසල ඥාන. අපිරිසිදු ඥාන විඥාන, පිරිසිදු ඥාන ප්‍රඥාව. ප්‍රඥාවෙන් යුක්ත පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ හිතේ මාත්‍රයක් හරි පිරිසිදු භාවයක් තියෙන්න ඕන. හිතේ තියෙන පිරිසිදු භාවයට තමයි කියන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් තොරව යමක් දිහා බලන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් තොරව යමක් දිහා බලන්න පුළුවන්කම, ධර්මයේ දිහා බලන්න පුළුවන්කම තමයි ප්‍රඥාව කියන්නේ. ඒ මූලික වශයෙන් පවතින සහජයෙන් උරුම වන ඒ ප්‍රඥාව තිබුණොත් තමයි කෙනෙක්ට ඒ ධර්මය අහලා අවබෝධ කරගෙන ලෝකෝත්තර ප්‍රඥා හේවත් මේ සියලු රාග දේශ මොහ නැසමින් උතුම් වූ මාර්ගඵල ලැබමින් ඒ ලබන පිරිසිදු මහා ප්‍රඥාවට උරුමකම් කියන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මුලින් අර ප්‍රඥාව මාත්‍රයක් හරි තියෙන්න ඕන. එසේ නොවුනොත් වෙන්නේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී අන්‍ය අදහස් දර්ශනවාද මතවාද මිත්‍යා දෘෂ්ටි වල බැහැගත්තා වූ නිගණ්ඨය පරිබ්‍රාජකයෝ කලේ වාද විවාද කර හිටපේ. කුමක් සම්බන්ධයෙන්ද වාද කළේ? කුමක් සම්බන්ධයෙන්ද? මෙන්න මේ වාද කරපු කාරණා පිළිබඳව අපි දැනගන්න ඕන. එතකොට තමයි පටිච්ච සමුප්පාදය යන කුමක්ද කියලා අවබෝධ වෙන්නේ. ඔබට අද දවසේදී සබ්බාසව සූත්‍රය පිළිබඳව ඒ සකස් කරන ලද දහම් පත්‍රිකාව ලබා ගන්න පුළුවන්කම ලැබේවි. ඒ දහම් පත්‍රිකාවේ මුලම තියෙනවා දස්සනා පහතබ්බා. සබ්බාසව සූත්‍රයේ ප්‍රහාණ 7න් මුල්ම ප්‍රහාණය දස්සනා පහතබ්බා. දෘෂ්ටියෙන් පහ කළ යුතු කෙලෙස්. දෘෂ්ටියෙන් පහ කළ යුතු කෙලෙස් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දක්වනවා විස්තරයක් එහි. ලෝක සත්‍ය කල්පනා කරනවා මෙන්න මේ සසර පැවැත්ම තුල අපට මුණ ගැහෙන මේ නාම රූප ධර්ම පිළිබඳව එහි ආරම්භය පිළිබඳව එහි පැවැත්ම පිළිබඳව ඒ කෙසේ පවතිනක්ද යන ආදි වශයෙන් විවිධාකාර දෘෂ්ටිගතික අදහස් වලින් එය කල්පනා කරනවා මම යනුවෙන් ආත්මයක් පවතින්නේද? මම යනුවෙන් ආත්මයක් නොපවතින්නේද? මම යනුවෙන් ගත හැකි සංඥාවක් ආත්මයක් වශයෙන් පවතින්නේද? ඒ කියන්නේ මම යනුවෙන් ගත හැකි සංඥාව තමයි එහි ආත්මය වශයෙන් පනවන්නේ. ඊළඟට දකින්නවා මම යනුවෙන් ගත නොහැකි නමුත් මම යනුවෙන් දැනෙන්නා වූ සංඥාවක් පවතින්නේද? ඊළඟට මම යනුවෙන් ගත හැකි කතා කරන සැප දුක විඳින භවයෙන් භවයට යන කර්ම රැස් කරන යම්කිසි භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් භවයෙන් භවයට විපරිණාමයට පත් වෙමින් ගමන් කරන ආත්මයක් පවතින්නේ ද යන ආදි වශයෙන් මෙහෙම විවිධාකාර දෘෂ්ටි පවතිනවා. මේ ඔක්කොම දෘෂ්ටි. කෙනෙක් කියනවා මම ඉන්නවා කියලා. කෙනෙක් කියනවා මම නැහැ කියලා. මේ දෙකම දෘෂ්ටි. මේ දෙක තුලම ඇත්ත නැහැ. එහෙනම් මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න බැරි කමින් හටගත්තු දෘෂ්ටි මේ තියෙන්නේ. මේ ඔක්කොම. දැන් ඔබට මේ උතුම් මම ධර්මයේ විවරණය වෙනකොට නිසි ආකාරයෙන් අහගෙන ඉන්නවා නම් සෝතවදානින් ඒ දෘෂ්ටි නැවත හටගන්නේ නැහැ. කුමක් හේින්දයක්? මේ දෘෂ්ටි පවතින්නේ මේ යථාර්ථය අවබෝධ නොවන තාක්කල්. අදටත් මේ බෞද්ධ පින්වතුන් මැතැම් විට මම යනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා වාද කරනවා. තව පිරිසක් මම යනුවෙන් කෙනෙක් නැහැ කියලා වාද කරනවා. මහා ප්‍රශ්න ගොඩක් හටගෙන තියෙනවා. සබ්බං නත්ති කියන අන්තයට වැටිලා සියල්ල නැත යන අන්තයට වැටුනහම නාස්තික වාදයට වැටිලා අම්මා කෙනෙකුත් නැහැ තාත්තා කෙනෙකුත් නැහැ අම්මා කියන්නේ තාත්තා කියන්නේ ධාතු ගොඩක් කියන තැනට ඇවිල්ලා ගුණයත් නැසනවා. නත්ති මාතා නත්ති පිතා යන නියත මිත්‍යා දෘෂ්ටීන්ටත් වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ යථාර්ථයේ මැජ්ජේ
මධ්‍ය ලක්ෂයේ සිට දැකිය හැකි නම් ඒ මධ්‍ය ලක්ෂය තමයි යථාර්ථය පෙන්눔 කරන ලක්ෂය. අන්නේ මධ්‍ය ලක්ෂය අවබෝධ කරගන්න නම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රූවරයන් වහන්සේ ලෝකයට දේශනා කරන මේ උත්තරීතරු පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්න ඕනෝනි. එසේ නොවන තාක්කල් දෘෂ්ටි විතරයි තියෙන ලෝකේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ මිනිසයන්ට තිබුණා මහා දෘෂ්ටි ගොඩක්. අර මුලින් සඳහන් කළා වගේ. ආත්මයක් ඇත, ආත්මයක් නැත, ආත්මයක් ඇත්තේද නැත, ආත්මයක් නැත්තේද නැත, ආත්මයක් නොමැත්තේද නැත, ආත්මයක් නොම නැත්තේද නැත කියලා. චතුස්කෝටික තර්කණිය කිව්වේ ඕකට. ඔන්න ඔය චතුස්කෝටික තර්කණිය මුල් කරගෙන දෙසතක් මිත්‍යා දෘෂ්ටි සකස් වුණා. මේ හැම මිත්‍යා දෘෂ්ටියකම තියෙනවා ප්‍රධාන ලක්ෂණයක්. ඒ තමයි මේ හැම කෙනෙක්ම විශ්වාස කරපු දෙයක් තමයි මේ සසර, මේ දුක්ඛ ස්කන්ධය, මේ සසර පැවැත්ම නිර්මාණය වෙන්නේ එක්කෝ සත්වයේ ක්‍රියාවක් නිසා, එක්ක පුද්ගලයේ ක්‍රියාවක් නිසා, එහෙම නැත්නම් ආත්මයකගේ ක්‍රියාවක් නිසා. මේ සසර සත්‍යයකට අයිති, පුද්ගලයකට අයිති, ආත්මයකට අයිති කියන මෙන්න මේ දෘෂ්ටි. මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි අතර තියෙන්නේ අන්නේ සත්ත්ව පුද්ගල ආත්ම ප්‍රපංච දෘෂ්ටිය. එකක් නෙමෙයි, ඒක විවිධාකාර ප්‍රභේද වශයෙන් ගත්තාම දෙසටක් 62ක්. එතකොට ඒ හැම දෘෂ්ටියක් ඇතුළෙම තිබුණේ ඔන්න ඕක. මොකද්ද? මේ සසර පැවැත්ම, මේ සසර ක්‍රියාවලිය එක්ක සත්‍යයක් මුල් වෙලා පවත්වාගෙන යන්නේ, එක්ක පුද්ගලයෙක් මුල් වෙලා පවත්වාගෙන යන්නේ, එහෙම නැත්නම් ආත්මයක් විසින් මේ සසර ක්‍රියාවලිය පවත්වන්න යන්නේ කියලා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් සත්ත්ව පුද්ගල ආත්ම ප්‍රපංච දෘෂ්ටීන්ට වැටිලා ලෝකයා ගහමරා ගනිමින්, අරගල කරමින්, වාද විවාද නගමින්, එකිනෙකා නසා ගනිමින් හිටපු යුගයකයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ඒ පහළ වෙලා උන්වහන්සේ පෙන්වා දෙන යථාර්ථය එතෙක් ඒ ලෝකේ පැවතිච්ච සියලු වාද විවාද ભેද සියල්ලක්ම අභිභවනු, සියල්ලක්ම අවසන් කරනු. ඒ වෙනකොට ලෝකේ තිබුණා වාද, නානාවිධ වාද, ආත්මවාද, අනාත්මවාද යන ආදි වශයෙන්. ඒ නිසා ඒ කාලේ සත්‍ය සොයනවා නම් හැමතිස්සෙම ඇහුවේ ඔබ කෙබඳු වාද දරන්නෙක්ද කියලා. කෙබඳු වාද? වාදයක තේරුම හැමතිස්සෙම යථාර්ථයට පිටුපාගෙන සිද්ධ කරන දෙයක් යන අදහස. මොකද වාද කරන්නෙම යථාර්ථය නොදන්න නිසා. වාදයක් නැහැ යථාර්ථය දන්නවනම්. දැන් ආකාශයේ ඉර පායලා තියෙන වෙලාවක තව කෙනෙක් ඇවිල්ලා අහනවා ඔය පායලා තියෙන්නේ හඳ නේද කියලා. එතකොට මේ පායලා තියෙන්නේ ඉර කියන එක සාකල්යෙන්ම සක්සුදක්ෂයේ ප්‍රත්‍යක්ෂයෙන් දන්නා වූ කෙනෙක්ගෙන් නම් එහෙම අහන්නේ, එයා එක්වරක් ඕනනම් හෝ දෙවරක් හෝ අර පුද්ගලයාට කියයි නෑ ඔය පායලා තියෙන්නේ හඳ නෙවෙයි ඉර. ඔකට තමයි ඉර කියන්නේ. එතකොට අර මනුස්සයා කියන්න පුළුවන් නෑ ඔය ඉර වෙන්න බෑ, ඔය හඳ කියලා වාට හිතෙන්නේ නැද්ද? එතකොටත් ඕනනම් තව වතාවක් අනුකම්පාවෙන් කියන්න පුළුවන් නෑ මිනිස්සයෝ ඔය පායලා තියෙන ඉර දැනින් නැද්ද මේ තාපේ වෙනස? දැනින් නැද්ද මේ ආලෝකේ වෙනස? මේ පායලා තියෙන්නේ ඉර, හඳ නෙවෙයි ඉර. එතකොට අර මිනිස්සයා නැවතත් කිව්වොත් නෑ ඔබ කොහොමද ඔප්පු කරන්නේ ඔය ඉර නෙවෙයි ඔය හඳ කියලා? එහෙම වුණොත් අර පුද්ගලයා ඥානවන්තයෙක් නම් නිහඬ වෙනවා. තවදුරටත් වාද කරලා පළක් නැහැ. යම් මේකින් ඔහුටත් වාදයකට යන්න සිද්ධ වෙනවා නම් අන්න එතන තියෙනවා ගැටලුවක්. මොකද්ද? ඔහුටත් විශ්වාසයක් නැහැ ඇත්තටම මේ ඉරද හඳද කියලා. ඒ නිසා අර පුද්ගලයා හඳ කියලා වාදාරෝපණය නගපු ගමන් අර පුද්ගලයා විචිකිච්ඡාවට ලක් වෙනවා. ඇත්තටම මම දැනගෙන ඉන්න එක සත්‍යද අසත්‍යද කියලා. මේ විචිකිච්ඡා සංයෝජනයේ ස්වභාවය. ඒකයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙක්ට අවබෝධ වුණාම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සිඳිලා ගියාට පස්සේ යතෙන්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ
තතෝපමං සප්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවිච්ච පස්සති අනාදි වශයෙන් ඒ බුදු අසිරිමත් බුදු පියාණන් වහන්සේ රතන සූත්‍රයේ දක්වන්නේ සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණي සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන සිඳිලා ගියාට පස්සේ දිට්ඨි අනුසයයි විචිකිච්ඡා අනුසයයි නැසුණට පස්සේ නැවත සැක උපදින්නේ නැහැ යථාර්ථය පිළිබඳව. එහෙනම් වාද විවාද කරන්න වෙන්නේ කොතනින්ද? ඊට එහා ඉඳන්. ඇයි ඒ? තාම දැකලා නැහැ ඉරද හඳද කියලා. තාම හරියටම දන්නේ නැහැ ඉරද හඳද කියලා. ඒ නිසා මොකද වෙන්නේ? කෙනෙක් කියනවා ඔය ඉර. නෑ නෑ ඔය හඳ. නෑ නෑ ඔය ඉර. නෑ නෑ ඔය හඳ. ඉතින් මං කිව්වේ අර ඉස්සෙල්ලා අර ඉර බව ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගත්තා යම්කිසි ඥානවන්තයෙක් නම් ඉන්නේ. අන්න අර ඉරද හඳද කියලා හරියට තාම පසක් කරගත්තේ නැති මිනිස්සු වාදාරෝපණය කරද්දී ඔහු නිහඬ වෙනවා. මොකද වාදයක් නැහැ යථාර්ථය ඉදිරියේ. ඒ බව හොඳින් තේරුම් ගන්න ඕන. නමුත් බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සුયો සත්‍ය සොයන්න පටන් ගත්තේ මෙන්න මේ වාදය තුලින්. කෙබඳු වාදයක්ද දරන්නේ ඔබ වහන්සේ? යනාදි වශයෙන් තමයි ශාස්ත්‍රූර් සොයාගෙන ගියේ. එතකොට කොහොම මම මෙබඳු වාදයක් දරන්නේ? අර ඔය මක්කලි ගෝසාලාදී අමරාවික්කේපවාදී ආදී ඔය නිගණ්ඨයන්ගේ අවිහිංසාවාදී විවිධාකාර ආත්මවාද අනාත්මවාද උච්ඡේදවාද ශාස්වතවාද යනාදි වශයෙන් සාන්දෘෂ්ටිකවාද විවිධාකාර වාද ලෝකෙ පැවතුණා. මෙන්න මේ වාද එතකොට ඒ සමාජයේ පිළිගැනීමක් තිබුණා යම්කිසි ආකාරයකින් යම් සත්‍යයක් මතුවෙන්නේ කවදා හෝ වාදයක් තුලින් කියලා. එහෙම අදහසක් වුන් තුල තිබුණා. ඒ නිසා මොකද කරේ? ලෝකෙ හිටපු ඥානවන්තයෝ විවිධාකාර වාද සොයාගෙන ගියා. ගිහිල්ලා ශාස්ත්‍රවරයෙක්ගෙන් අහනවා යම්කිසි ශාස්ත්‍රවරයෙක් වශයෙන් යමෙක් පෙනී හිටියොත් ඔබ කෙබඳු වාද දරන්නේද කියලා. අන්න ඒ වගේම අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පිළිබඳව සොයමින් ආපු එක්තරා උත්තමෙක් හිටියා. එසේ මෙසේ උත්තමෙක් එහෙම නෙවෙයි. ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ දකුණ සවවන්නට නියමිත අග්‍ර ශ්‍රාවක මහා උතුමන් වහන්සේ පසු කලෙක සාරිපුත්ත මහා රහතන් වහන්සේ ධාම් සෙනවියාණන් වහන්සේ පෙර කල උපතිස්ස මහා පිරිවැජියාණන් වහන්සේ උන්වහන්සේ එදා අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණා මහන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඉන්ද්‍රියයන් ප්‍රසන්නයි ඔබ වහන්සේ විශේෂ අවබෝධයක් ලද කෙනෙක් බව හැඟෙනවා ඔබ වහන්සේ දරන ධර්මයේ කුමක්ද ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයන් වහන්සේ කෙබඳු වාද දරන්නේද කියලා කෙබඳු වාද දරන්නේද කියලා දැන් ඔය කෙබඳු වාද දරන්නේද කියලා ඇහුව ගමන් අන්නර ලෝකේ තියෙන වාද කියන කතාව තොල ඉඳගෙන නෙවෙයි උන්වහන්සේකට උත්තරයක් දෙන්නේ. නමුත් ඒ වාදයේ කියන වචනේ ප්‍රතික්ෂේප කළා නම් මේ මොහොතේ එහෙනම් සමහර විට එහෙම වෙන්නේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේ නිසා ඒ කියන්නේ උපතිස්ස පිරිවැජයන් වහන්සේ මහා අග්‍ර ශ්‍රාවක තුමන් වහන්සේ නිසා. නමුත් එබඳු තත්වයක නැති උත්තමයෙක්ට නියත පාරමිතා නැති සාමාන්‍ය කෙනෙක්ට නම් ඒ වාදයෙන් අහනකොට ඔබ කෙබඳු වාද දරන්නේක්ද? නෑ නෑ මම වාද දරන්නෙක් නෙවෙයි අනාදි වශයෙන් උත්තර දුන්නොත් එතනම ඔහු දෘෂ්ටිගත වෙලා ඒ ධර්මය අත්හරිනවා. ඒ නිසා අස්සජී මහරහතන් වහන්සේ දේශනා කළේ නැහැ භාගතුන් වහන්සේ වාදයක් දරන්නේ නැති කෙනෙක් යන ආදි වශයෙන්. උන්වහන්සේ ප්‍රඥාවෙන් ගලපලා උත්තරේ ලබා දෙනවා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංච නිරෝධෝ එවං වාදි මහා සමනෝ ආන් යම් ධර්මයක් හේතුවකින් සමුදය වෙනවා නම් ඒ හේතුව ඒ මහා ශ්‍රමණයන්න් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒ හේතුව නැසිය යුතුයි නිරෝධ කළ යුතුයි යන වාදේ උන්වහන්සේ දරනවා. දැන් නුවණින් කල්පනා කරලා බලන්න කෙබඳු වාදයක්ද? උන්වහන්සේ වාද කළ එක කාරණාවක් සම්බන්ධයෙන් කුමක්ද? මේ සසර උදා කරන හේතුව අප්‍රමාදීව නසා දැමිය යුතුයි කියන වාදය. වෙන වාදයක් නෙවෙයි. එවං වාදී මහා සමනෝ කිව්වේ ඒකයි. මොකද්ද වාදය? තේසංචෝ නිරෝධෝ. සසර උදා කරන සසර ධර්ම උදා කරන හේතුව නිරෝධ කළ යුතුයි කියන වාදය උන්වහන්සේ දරන. ඒ ගාථාව ඇසෙන සැනින් අසිරිමත් වූ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක උත්තරීතරේ තත්ත්වයට පත්වන්නට නියමිත අපගේ
උපතිස්ස මහා පිරිවැජයන් වහන්සේ මහා ප්‍රඥානන් වහන්සේ යථාබෝධයටපත් වෙනවා එක ගාථාවෙන්. ඇයි ඒ ගාථාව තුළ තියෙන අවබෝධ කළ යුතු යථාර්ථය. ඒ ගාථාව තුළ තියෙනවා ඒ වෙනකොට ඒ මහා ප්‍රඥානන් වහන්සේ විවිධාකාර ශාස්ත්‍රවරුන් සොයමින් විවිධාකාර ශාස්ත්‍රවරු ඇසුරේ ඒ ධර්මයේ සොයමින් විමුක්තිය සොයමින් ආපු ගමනේ හොයපු උත්තරේ තිබුණා. උන්වහන්සේ හෙව්වේ කෙසේද මේ සසර උදා වෙන්නේ? කවරෙක්ද මේ සසර පවත්වන්නේ? කවරෙක්ද මේ සසර නිර්මාතෘ? කා නිසාද කා උදෙසාද මේ සසර නිර්මාණය වන්නේ? ඒ වෙනකොට ලෝකේ විවිධාකාර මතවාද පැවතියා. ඔය කියන කාලේ දේවාගම් තිබුණා බොහෝ. බහුදේවවාද ඒකදේවවාද යන ආදි වශයෙන්. බහුදේවවාදීන් කිව්වා මේ ලෝකේ සකස් කරලා තියෙන මේ සත්‍ය නිර්මාණය කරලා තියෙන බොහෝ දෙවිවරු එකතු වෙලා. බහුදේවවාදය කිව්ව එකට. බොහෝ දෙවියන්ගේ නිර්මාණයක් තමයි මේ ලෝකේ. බොහෝ දෙවියන්ගේ නිර්මාණයක් තමයි මේ සත්‍යය යන ආදි වශයෙන්. අර ඉස්සෙල් අපි කිව්වේ ඇතාගේ යථා ස්වභාවය දකින්න බැරි වෙච්ච අර අන්ධ පුද්ගලයෝ තම තමන් අතපත ගාලා දැක්ක සත්‍ය තමයි ලෝකයට ප්‍රකාශ කරේ. ඇතා මේ වගේ කියලා. හැබැයි සත්‍ය වශයෙන් ඇතාව දැකලා නෙවෙයි. ඔවුන්ට ස්පර්ශ වෙච්ච සත්‍ය ඔවුන් දන්නා දෙයක් එක්ක සාපේක්ෂව ප්‍රකාශ කළා. අන්න ඒ අසුරෙන් අපි දකිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී අද දවසේදීත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න යනවා. තම තමන්ට ආවේනික සත්‍යයන්ගෙන් තම තමන්ට ස්පර්ශ වන සත්‍යයන්ගෙන් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න ගිය දවසට එදාටත් වෙන්නේ අර සන්තෑසියම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම දේශනා කරන්න කිසි කෙනෙක් වෑයම් නොකළ යුතුයි. කුමක් හේන්දයක් ඒකාන්තයෙන් එහි පවතින විනාශයක්. එහෙනම් ඒ කාලේ අන්න අර විදිහට තම තමන්ගේ ගෝචර විෂය තුල තම තමන්ට නැනපමණට ගෝචර වෙච්ච යථාර්ථය තම තමන්ගේ දෘෂ්ටියක් හැටියට ලෝකයට ඉදිරිපත් කළා බහුදේවවාදයේ. ඒ වගේම තව කෙනෙක් කිව්වා නෑ ලෝකේ සකස් කරන්නේ එක දෙවියෙක් එක බ්‍රහ්මයෙක්. ඒ මහා බ්‍රහ්මයා තමයි ලෝකේ සකස් කරේ කියලා කෙනෙක් කිව්වා බ්‍රාහ්මණයෝ. ඒ වගේම යම්කිසි දෙවියන් වහන්සේ තමයි ලෝකේ සකස් කරන්නේ කියලා තවත් කෙනෙක් කිව්වා. ඒ අය ඒක දේවවාදයට වැටුණා. ඒ අය හිතුවා ආත්මන් බ්‍රාහ්මන් යනාදී වශයෙන් උත්තරීතර තත්ත්වයක් පවතිනවා විශ්වයේ. අන්නේ තත්ත්වය පවත්තන් යනවා වූ යම්කිසි දෙවියෙක් ඉන්නව නැත්නම් බ්‍රහ්මයෙක් ඉන්නව මහා බ්‍රහ්මයෙක් ඉන්නව. එයා තමයි මේ විශ්ව නිර්මාතෘවරයා. මෙන්න මේ විශ්ව නිර්මාතෘවරයා තමයි මේ ලෝකේ සකස් කරලා තියෙන්නේ. මේ සත්‍යව සකස් කරලා තියෙන යනාදී වශයෙන් දෘෂ්ටියක් ගත්තා. බහුදේවවාදය ඒකදේවවාදය යනාදී වශයෙන් වාද හැදුනා. ඒ ඇතුලේ තමයි අර ඔක්කොම මිත්‍යා දෘෂ්ටි ටික තිබුණේ. එතකොට අපගේ උපදේශ පිරිවැජයන් වහන්සේ විවිධාකාර ශාස්ත්‍රවරු මුණ ගැහිලා එන ගමනේදී අහන්නම ලැබුණේ ওই ටික. එක්කෙනෙක් කිව්වා මේක බොහෝ දෙනෙක් එකතු වෙලා හදපු එකක්. තව කෙනෙක් කිව්වා මේක එක්කෙනෙක් එකතු වෙලා හදපු එකක්. බොහෝ දෙවිවරු මේ විශ්වය සකස් කළා. සත්‍ය සකස් කළා. එක දෙවියෙක් එක බ්‍රහ්මයෙක් මේ විශ්වය සකස් කළා. ලෝකය සත්‍ය සකස් කළා. මෞංකාරවාදය නිර්මාණවාදය යනාදී වශයෙන් විවිධාකාර වාද සකස් වුණා. ඒ වගේම තවත් පිරිසක් හිටියා නාස්තික දෘෂ්ටියට වැටිච්ච පිරිසක් මොකුත්ම නැහැ කියපු පිරිසක්. ඒ අයටත් තිබුණා විවිධාකාර දෘෂ්ටි. ඕන් කෝ මොකක්වත්ම නැහැ මේකේ කියලා. මොකුත්ම නැහැ හිස් කිව්වා. දැන් බුදු පියාණන් වහන්සේ ශූන්‍යතාවක් පෙන්වලා දෙනවා. ලෝකය පනවගත ශූන්‍යතාවක් තිබුණා. කිසිවක් නැහැ මේකේ හිස් කිව්වා. මක්කලි ගෝසාල කිව්වා ගංගානංගගේ ආරම්භයේ සිට අවසානයේ දක්වා මුණ ගැහෙන සියලු මිනිසයෝ මරලා මස් කන්දක් වශයෙන් මස් ගොඩක් වශයෙන් ගොඩ ගැහුවත් කිසිම විපාකයක් නැහැ. මොකද ඕක ඇතුලේ මොකෙක්වත් නැහැ කියලා. අදටත් එහෙම කියන පිරිස ඉන්න පුළුවන් ලෝකේ.
මොකෙක්වත්ම නැහැ. සත්‍යයක් ඇත්තෙත් නැහැ මොකක්වත් නැහැ සම්පූර්ණයෙන් නැහැ කියන අන්තයටම වැටෙනවා. ඒ නිසා මොකද වෙන්නේ උන්ටත් ඇත්ත පේන්නේ නැතුව ගියා. අහේතුකවාදීන් හිටියා. හේතුවාදීන් හිටියා. අදටත් ඉන්නවා. මං හිතන්නේ ලංකාවේ තියෙනවා යම්කි සංවිධානයක් හේතුවාදීන්ගේ සංගමය කියලා. ඒ පින්වතුනුත් මේ ධර්මය අහනවා නම් හොඳා. හොඳා කියන්නේ සාදු සාදු කියලා අපි සාදුකාර දෙනවා. කුමක් හේන්දයක්? කිසිවෙක් සමග කිසිවෙක්ට වාදයක් නැහැ. මේ මරණය අවසන් කරනවා හැරෙන්න ඒ වාදේ හැර. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වාදේ මේ සසර දුක්ඛ ස්කන්ධය උදා කරන හේතුව තේසංචෝ නිරෝධෝ ඒ හේතුව නිරෝධ කළ යුතුයි. ඒ තමයි එකම වාදය. වෙන වාද නැහැ. ඒ හේතුව තියෙන තුරු දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා හේතුව අවසන් කළ යුතුයි අප්‍රමාදීව. ඒ වාදේ විතරයි අපට තියෙන්නේ. අනිකුත් සේරම වාද පසකින් තැබිය යුතුයි ඥානවන්තයෙක් නම්. මොකද ඔබ වාද විවාද කර කර ඉන්නකොට මාරයා ඇවිල්ලා ඔබට ආරාධනා කරනවා යා දැන් හිටිය ඇති කියලා. ඒ වෙනකොට ඔබ තථාගතයන් වහන්සේ නැමැති මහා ශාස්ත්‍රූවරයන්න් වහන්සේ ලෝකයට දේශනා කරපු මේ අමා ධර්මය මේ න්‍යාය ධර්මය අසා අවබෝධ කරගත්තේ නැති පින්වතෙක් නම් අපරාධය ඔබේ සංසාර ජීවිතයේ මෙවුරුම වෙච්ච අවස්ථාව මේ පරම දුර්ලභ මනුෂ්‍ය භවයක් උදා කරගෙන කුමක්ද අවසානයේ උරුම වුනේ මරණය විතරද මරණයේදී මේ ජීවිතේ උහුලපු දුක විතරද මම කියලා මගේ කියලා ගන්න ඉතුරුනේ ඉතුරුනා කිව්වට ඒකෙත් ඉතුරු වෙන්න දෙයක් නැහැ. නමුත් අවසානයේ දුක් විඳලා මැරිච්ච සත්වයක් විතරයි නේද ලෝකයට මතක තියෙන්නේ. Tamanටත් ඒ භවයේ සිහි කරන්න පුළුවන් නම් යම් දවසක දුක් විඳලා මැරුණා කියලා විතරයි සිහි වෙන්නේ. වෙන කිසි සිහි කරන්න දෙයක් සාරයක් නැහැ. එහෙනම් එකම වාදයයි තියෙන්නේ. තේසංචය නිරෝධෝ කුමක්ද? ඒ හේතුව සසර උදා කරන හේතුව නිරෝධ කළ යුතුයි. එච්චරයි වාදය. ඒ නිසා අන්නර හේතුවාදීන් හෝ අහේතුවාදීන් හෝ කවරෙක් හෝ ඒ පින්වතුණු ඥානවන්ත පිරිසක් මට මතක් වෙන එක්තරා සිදුවීමක්. එක්තරා රූපවාහිනී නාලිකාවක බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව භික්ෂුන් වහන්සේලා සහ ඒ හේතුවාදීන්ගේ සංගමේ පින්වතුන් අතර විවාදයක් පැවතුණා. මේ විවාදයේ පවතින මොහොතේ ඒ ඇවිල්ලා හිටපු ඒ හේතුවාදීන්ගේ සංගමේ පින්වතෙක් එක්තරා මං එතුමා ගැන සඳහන් කරන්නේ පුද්ගලයෙක් වශයෙන් අපිට එහෙම නම් කරන්න අවශ්‍ය නැති නිසා ඒ හේතුවාදීන්ගේ සංගමය නියෝජනය කරමින් පැමිණි එක්තරායි මහත්මයෙක් ඒ දහම් සභාවේ හිටපු ඒ විවාද මණ්ඩපයේ හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබ බලන්න එතුමා ඒ අහපු ප්‍රශ්නයයි ඊට වසර 2600කට ආසන්න කාලයකට පෙර අපගේ උපතිස්ස මහා පිරියජනන් වහන්සේ අහපු ප්‍රශ්නය අතර සමානතාව මොකද්ද? ඒ මහත්මයා ඇහුවා ඒ දහම් සභාවේ හිටපු භික්ෂුන් වහන්සේගෙන් අපේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ඒ වාදය දැන් යනවා දිගටම. එතන තිබුණේ හේතුවාදීන් විසින් ඉදිරිපත් කරන්නා වූ වාදයයි ඒ අපේ ස්වාමීන් වහන්සේ විසින් බුදුදහම තොලින් පෙන්වා දීපු යථාර්ථය අතර යම්කිසි වාදයක් ගැටුණා අදහස් වලින්. මේ විදිහට අදහස් වලින් ගැටි ගැටි ඉන්නකොට අර හේතුවාදීන්ගේ සංගමේ මහත්ය අහනවා ප්‍රශ්නයක් කුමක්ද තථාගත ධර්මය කියලා. අර ස්වාමීන් වහන්සේ උත්තරයක් දුන්නා ඔය සේරම ප්‍රශ්න ටික තියෙන්නේ තථාගත ධර්මය අවබෝධ නොවෙච්ච නිසා කියලා. තථාගත ධර්මය අවබෝධ නොවෙච්ච නිසායි ওই ප්‍රශ්න ටික තියෙන්නේ කියලා කිව්වහම ඒ ඥානවන්ත මිනිස්සු අහනවා කුමක්ද තථාගත ධර්මය කියලා. ඒ ප්‍රශ්නේ අහන්න ඒ පින්වත් මහත්තයා දැනගෙන හිටියේ නැතුණාට ඔහු ඒ ප්‍රශ්නේ අහන්න කොච්චර වාර ගානක් සංසාරේ දුක් විඳලා පාරමිතා පිරුවද කියලා
ධර්මයේ තුලින් අපට පේනවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ ඔහුට අහන්න ඒ ප්‍රශ්නට නිසි උත්තරයක් ලැබුණා නම් ඒ සසර ගමන අවසන් කරන ප්‍රශ්නේ අයහන්නේ. එතුමා ඇහුවේ කුමක්ද තථාගත ධර්මයේ කියලා. කුමක්ද තථාගත ධර්මයේ කියලා අහන්න ඔහුගේ හිත නැවෙන්නේ. මේ තුච්ච නින්දිත සිත නැමැති මායාවෙන් අවසරයක් ලැබෙන්නේ මොනතරම් පාරමිතා බලයකින් ඒ හිත නැවෙන නිසාද යථාර්ථය දෙසට. නමුත් ඔහුගේ අවාසනාවට ලැබුණු පිළිතුර උනේ අර තියෙන ත්‍රිපිටකේ ගිහිල්ලා බලා ගන්න එක නියැත්ත කියලා. ඒ නිසා එතනින්ම ඔහුගේ යථාබෝධයේ මාවත වැහිලා ගියා නැවත. එදා උපතිස්ස පිරිවැජියන් වහන්සේ ප්‍රශ්නය අහද්දී කුමක්ද ඔබ වහන්සේ අනුගමනය කරන ධර්මය, කුමක්ද ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයන් වහන්සේ දරන ධර්මයේ වාදය අනාදි වශයෙන් ගිහිල්ලා බලා ගන්න එකයි ඇත්තේ. අන්න තියෙනව පොතේ. එව නැත්නම් අන්න ඉන්නවා බුදුරජාණන් වහන්සේ පාසලේ ගිහිල්ලා අහගන්න එකයි ඇත්තේ කිව්වනම් මොකද වෙන්නේ? උන්වහන්සේගේ පාරමිතා බලය නිසා උන්වහන්සේ සොයාගෙන යයි. හැබැයි සාමාන්‍ය මිනිසෙට කිව්වොත් මොකද වෙන්නේ? එතනම හෝ වෙනසිලා යනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි තථාගත ධර්මය කුමක්ද කියලා දන්නේ නැතිකම. දැන් මේ වැරද්ද නෑ. කාලෙකට ඉස්සෙල්ලා මට මතකයි අපි ඉන්නේ මේ ශුද්ධ නගරේ අනුරාධපුරේ උතුම් වූ මහසෑය ගාව තොරණක් ගහලා තිබුණා. මේ තොරණේ ගහලා තිබුණා සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති එච්චරයි තිබුණේ. ධර්මයේ දකින්නා බුදුන් දකී කියලා. එච්චරයි තිබුණේ. වටිනම කොටස නැහැ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන ඒ උතුම් වූ ගාථා රත්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකීද ඔහු බුදුන් දකී කියලා ගහලා තිබුණා තොරණේ. දැන් ඒ තොරණ නැහැ. දැන් එතකොට ඔය තොරණ දකින්න කෙනාට ප්‍රශ්නයක් එනවා කුමක්ද ධර්මයේ කියලා. එතකොට අර වගේ දෘෂ්ටිගතිකව යම් මිනිසෙක් ඔහුගේ පෙරපින නිසා ඒ ප්‍රශ්නේ අහුවාම දෙන්නේ අර උත්තරේ නම් ත්‍රිපිටකයේ තියෙනවා ගිහිල්ලා බලා ගන්න හොයා ගන්න කියලා. කෙසේද පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශාසනය බබලන්නේ. ඒ නිසා අමා මෑණියන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකෙ පැතිරෙනවා නම් පැතිරෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්ම කුමක්ද කියලා ලෝකයට විවරණය කිරීම තුලින්. ඒ නිසා අපි මේ උත්සාහ ගන්න පුළුවන් හැටියට ඒ කියන්නේ සාකල්යෙන්ම සූවිසි ප ဋ ාණය දක්වාම පටිච්ච සමුප්පාද විවරණය කරන්න තරම් ඥානයක් අපට නැහැ. සූවිසි අසංඛ්‍යක් ශ්‍රාවකයෝ අතර තවත් එකම එක පුංචි ශ්‍රාවකෙක් විතරයි අප. එතකොට ඒ අසිරිමත් වූ අවබෝධයෙන් අසමසම ඥාණයෙන් ලෝකයාට දේශනා කරපු යමා ධර්මයේ සාකල්යෙන්ම විවරණය කිරීමේ හැකියාවක් අපට නැහැ. නමුත් අපි උත්සාහ ගන්නවා හැකි උපරිම අන්දමින් තථාගතයන් වහන්සේ ලෝකයාට මේ සසර දුකින් නිදහස් වෙන්නට දේශනා කරපු මේ න්‍යාය ධර්මය ඔබට පෙන්වා දෙන්නට. තං සුනාථ සාදුකං මනසිකරෝත. හොඳින් අහන්න මේ ධර්මය, හොඳින් නුවණින් මෙනෙහි කරන්න. එතකොට අර වගේ වාද විවාද ලෝකේ පැවතිච්ච කාලේ නානාවිද වාද, දේවවාද, ඒකදේවවාද, බහුදේවවාද, අහේතුකවාද, හේතුවාද, ආත්මවාද, අනාත්මවාද, ශාස්වතවාද, උච්ඡේදවාද යනාදී වශයෙන් සාම්දෘෂ්ටිකවාද, විවිධාකාර බුද්ධිවාද, විවිධාකාර සත්ත්වවාද, මේ වාද ගොඩක් මැද්දේ වාද වලින් හෙම්බත් උපතිස්ස මහා පිරිවැජියන් වහන්සේ සත්‍ය සොයාගෙන ගියේ. ජනකට උන්වහන්සේට අහන්න ලැබිච්ච ඒ අසිරිමත් වූ ධර්ම එක ගාථාවෙන් ඇහෙනකොටම මහා පාරමිතා බලයත් එක්ක උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥාන් වහන්සේට ක්ෂණිකව යථාර්ථය අවබෝධ වෙනවා. ඒ අහන්න ලැබුණේ එතෙක් කිසිම කලෙක අහන්නට නොලැබිච්ච සත්‍යයක්. සියලු ශාස්ත්‍රවරුන්ට තිබුණේ
එක්ක ආත්මවාදයක්, එක්ක අනාත්මවාදයක්, එක්ක හේතුවාදයක්, එක්ක අහේතුකවාදයක් යනාදී වශයෙන් විවිධාකාර මිත්‍යා දෘෂ්ටි සහිත වාද. ඒ වාද තමයි යොන් මේ විමුක්තිය පිණිස ඉදිරිපත් කළේ මාර්ගයේ හැටියට. නමුත් සාරිපුත්තයන් වහන්සේ පෙර උපතිස්ස පිරියජනන් වහන්සේ වශයෙන් ඒ ගිහි අවදියේදීම සත්‍ය සොයාගෙන යන ගමනේදී අස්සජී මහරහතන් වහන්සේගෙන් අවබෝධ කරනවා අහලා කුමක්ද යථාර්ථය මේ සසර ධර්ම මේ දුක්ඛ ධර්ම මේ දුක්ඛ ස්කන්ධය සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ පවත්වන් යන්නක් නොව මේ සසර දුක්ඛ ස්කන්ධය මේ සියලු සමුදය ධර්ම මේ සියලු සසර ධර්ම මේ සියලු ප්‍රපංච ධර්ම සත්වයේගේ පුද්ගලයෙක්ගේ ආත්මයකගේ නිර්මාණ නොව ඒ හුදෙක්ම හේතුවක ඵලයක් බව. ඒ ධම්මා හේතුප්පවා ඒ ධර්ම ඵලය නම් එහි හේතුවක් පවතිනවා. ඒ හේතුවෙන් තමයි මේ ධර්ම ප්‍රභවය වුණේ සකස් වුණේ. තේසංචෝ නිරෝධය වංවාදී මහා සමුන එතන මහා ගැඹුරක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි ඒ ගාථාව ඇතුළේ තියෙනවා. මහා ප්‍රඥාව තමයි මේ න්‍යාය ධර්මයේ දැකීම. මේ සසර උදා වෙන්නේ මෙන්න මේ හේතුවෙන්. මේ සසර නිරෝධ කළ හැක්කේ මේ හේතුව නිරෝධ කිරීමෙන් යන ඒ අති උත්තරීතරු මහා ප්‍රඥාවෙන් ඒ න්‍යාය ධර්මයේ දැක්කා. එහෙනම් මේ න්‍යාය ධර්මයේ දැකීම තමයි මහා ප්‍රඥාව. එපමණකින් නතර වුණාද? තේසංචෝ නිරෝධෝ එවං වහාදි මහා සමනෝ. අන්න මහා කරුණාව. ඒ හේතුව නසන්න කියලාත් ඒ හේතුව නිරෝධ කරන්න කියලාත් ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලෝකයාට මහා කරුණාවෙන් අනුශාසනා කරනවා. ඒ හේතුව නිසා සසර උදා වෙන ආකාරයත් ඒ හේතුව නැසීමෙන් සසර නිරුද්ධ වෙන ආකාරයත් මහා ප්‍රඥාවෙන් දැකලා නිහඬ වුණා නම් ඔබට අපට කවදාවත් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ පහසුවෙන්. එහෙනම් මහා ප්‍රඥාව වගේම මහා කරුණාව කියන ඒ අසිරිමත් වූ තථාගත ධර්ම ගුණ ධර්ම නිසාමයි අපි මේ භයානක සසරින් නිදහස් වෙන්නේ. උන්වහන්සේ බල කර සිටියා ප්‍රඥාවන්තයන්ට වහාම මේ හේතුව නසන්න. කුමක් හේින්දයක්? මේ හේතුව උදා කරන්නේ දුක්ඛ ස්කන්ධයක් මිසක් සැප ස්කන්ධයක් නෙවෙයි. සුඛ ස්කන්ධයක් නෙවෙයි. දුක්ඛ ස්කන්ධයක්. එපමණක් නොවේයි. ඒ හේතුව නිරෝධ කරන මාර්ගයකුත් උන්වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි තථාගතයන් වහන්සේ කියන එහෙම නැත්නම් අපගේ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ කියන යසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණය අනන්තයි කියලා කිව්වේ ඇයි කියලා ඔබට වැටහෙන්න ඕන. ලෝකේ තියෙනවා විවිධාකාර දෘෂ්ටි. එක්තරා තරුණ පින්වතෙක් මුණ ගැහුණ දවසක් ඔහු කියනවා බුදුරජාණන් වහන්සේ අමුතෙන් සොයාගත්ත දෙයක් නැහැ. උන්වහන්සේ මේ ලෝකේ පවතින දේ පෙන්වලා දුන්න එච්චරයි කියලා. එහෙම කියපු ගමන් අර තමන්ගේ තරුණ මදයට හරි තියෙන අහංකාරකමට හරි තමන්ගේ තරම දන්නේ නැතිකම නිසා හරි කුමක් හරි අඥානකමක් නිසා ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේට එසේ නිගරු කළාම කවදාවත් ආයි සමහර විට වසර කෝටි ගණනක් යනකම් නිවන යන වචනේවත් උහුට අහන්න හම්බ වෙන්නේ නැහැ. කුමක් හින්දයක්? තථාගතයන් වහන්සේ විශේෂයෙන් පෙන්වපු දෙයක් නැද්ද ලෝකයට? පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු පෙර නොයසුරු ධර්මය. උන්වහන්සේ තමයි ලෝකයට නිරෝධේ නිවන දේශනා කළේ. නිවන කියන්නේ ලෝකෙ මේ කොහේ හරි තියෙන එකක්ද? ඒ නිවන කරා ගමන් කරන මාර්ගය කියන්නේ මේ ලෝකෙ කොහේ හරි පවතිනක්ද? කොහේ හරි පාරකින් ගිහිල්ලා කොහෙට හරි අනේකක් ගැනද මේ කියන්නේ? එහෙනම් අන්න නුවණින් දකින්න ඕන
ඒ නිරෝධයත් ඒ නිරෝධගාමිනී පටිපදා මාර්ගයත් යනාදි වශයෙන් නිවනත් ඒ නිවන් මගත් තමයි තථාගතයන් වහන්සේ විශේෂයෙන් ලෝකයට දේශනා කරේ. ඒ තමයි තථාගතයන් වහන්සේගේ සොයා ගැනීම. ලෝකේ දුක්ඛස්කන්ධය උදා වෙන්නේ මෙසේයි කියලා පෙන්වා දෙන යථාර්ථයත් උන්වහන්සේ විසින්මයි පෙන්වා දෙන්නේ. ඒ වගේ මේ යථාර්ථය අවබෝධයෙන් මේ දුකින් නිදහස් වෙන්න නම් මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියන යථාර්ථයත් උන්වහන්සේ පෙන්වලා දෙන්නේ අර විදිහට තමන්ගේ අඥානකමින් ඔලොමොට්ටල මත නැගුවාම තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය වෙන කිසිම කෙනෙක්ට පෙන්වලා දෙන්න බැරියයි. ඒ අසමසම ඥානීය උදා කරගත්තේ නැති තාක්කල් කිසිම කෙනෙක්ට ඒ ධර්මය ගෝචර වෙන්නේ නැහැ. ලෝකේ පැවැත්ම ගැන එකිනෙකාට එක එක අදහස් දෙන්න පුළුවන්. හැබැයි ලෝකේ පැවැත්ම නිරෝධ කරන්නේ කෙසේද කියලා කවදාවත් සාමාන්‍ය පුද්ගලයෙක්ට ලෝකයට දේශනාවක් කරන්න අනුශාසනා කරන්න හැකියාවක් නැහැ. ඒ දේ කරන්නේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේමයි. එහෙනම් පින්වතුනි මෙන්න මේ යථාර්ථය දැකීම තමයි මේ පටිසමුපාදය කියලා කියන්නේ. එහෙනම් අන්න එදා උපතිස්ස පිරිවැජියාණන් වහන්සේට අවබෝධ වුණා ක්ෂණිකව මේ සසර උදා වෙන්නේ මේ දුක්ඛ ස්කන්ධය උදා වෙන්නේ මේ සියලු ප්‍රපංච ධර්ම සමුදය වෙන්නේ සකස් වෙන්නේ ප්‍රභවය වෙන්නේ හේතුවකින්. එහෙනම් මේ හේතුව නැසීමෙන් මේ සසර දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේට අවබෝධ වුණේ මොකද්ද? හේතුවක් නම් ඒකාන්තයෙන් නිරුද්ධ කළ හැකි. මොකද ආත්මයක් හිටියනම් එහෙම ආත්මයක් කවදාවත් නිෂේධනය කරන්න බෑ. ඒකයි අදටත් ආත්මවාදීන් තුල තියෙන අදහස වෙන්නේ ආත්මය සතපවනවා කොහේ හරි. සදාතනික සැපයක සතපවනවා. සමාදානී හරි කොහේ හරි සතපවනවා යනාදී වශයෙන් අර අදහසක් තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ හැමතිස්සෙම අර සත්පුද්ගල ආත්ම ප්‍රපංච දෘෂ්ටීන්ගේ බැහැගත්ත කෙනාට හැමතිස්සෙම පේන්නේ අවසානයේ පැවැත්මක් වශයෙන්. විමුක්තියත් වුන් අර්ථකථනය කරන්නේ පැවැත්මක් වශයෙන්. ඒ නිසා තමයි සමහර අය කියනවා නිවන කියලා කියන්නේ මේ බ්‍රහ්මන් කියන తත්වය කියලා. මම ඒකයි කිව්වේ තමන් දන්න දේ සහ නොදන්න දේ ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන මිනිස්සු ඥානවන්තයෝ නම්. තමන්ගේ දෘෂ්ටියෙන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ විවරණය කරන්න ගිය දවසට ඒ පුද්ගලයා මේ ලෝකෙට මහ විනාශයක් කළා තමයි නතර වෙන්නේ. බ්‍රාහ්මන් කියන්නේ මොකද්ද? යම්කිසි තත්ත්වයක් පවතින සදාතනික පැවැත්මක්. ආත්මන් යනුවෙන් බ්‍රාහ්මන් යනුවෙන් ඒ ලෝකෙතෙක් හිටපු ඒ ශාස්ත්‍රවරු මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරු ඔවුන් ලෝකයේ අවසානයේ නැත්තම් මේ පැවැත්මේ අවසානය යනුවෙන් දැක්ක තවත් පැවැත්මක්. ආත්මීය පැවැත්මක්. හැබැයි ඒ සදාතනික සුවබර පැවැත්මක් වශයෙන් ඔවුන් අර්ථකථනය කළා. මේ මුලාවට අහුවෙච්ච ලෝක සත්‍යය හිතුවා එහෙනම් අපේ ආත්මය කවදා හෝ දවසක විමුක්තියටපත් වෙනවා. එදාට අපි සැනසෙල්ල ඉන්නවා කියලා. ඒක තමයි යට තියෙන සංඥාව සංගවිච්ච. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන යථාර්ථය ලෝකයේ තුල පවතිනක් නොව නොපවතිනක්. ඒකයි ලෝකෝත්තර අමා නිවන කිව්වේ. ඒ කිව්වේ පැවැත්ම තුල ඉඳගෙන ලබන්න පුළුවන් සුවයක් ගැන නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. පැවැත්ම අවසන් කිරීමෙන් පවතින සුවයක්. හැබැයි ඒ සුවය පවතිනවා කිව්වට අපහාතු භූතං අජාතං පහළ නොවූ සකස් නොවූ සුවයක්. ප්‍රඥාවට විතරයි සුවය අහුවෙන්නේ. ඒකයි කිව්වේ පඤ්ඤාවන්තස යන්දම්මෝ කියලා. එනිසා පින්වතුනි එහෙමනම් මේ පෙන්වා දෙන පටිච්චසමුප්පාද න්‍යාය ධර්මයේ තුලින් තමයි යන්නේ යථාර්ථය නුවණින් දකින්න පුළුවන් වෙන්නේ. මම මේ දීර්ඝ වශයෙන් එකෙන්ක පැහැදිලි කරමින් යන්නේ නැත්තම් පටිච්චසමුප්පාදයේ පිළිබඳව කියාගෙන සංකා අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං යනදි වශයෙන් ওই ටික පැහැදිලි කරා කියලා විතරක් කවදාවත් ඒ දෘෂ්ටි වලින් නිදහස් වෙන්නේ නැහැ. නැත්තම් ඔබ බණ අහලා නැතුව නෙවෙයිනේ. ඕනතරම් බණ අහලා තියෙනවා. ඕනතරම් පටිසමුපාදේ කටපාඩමිනුත් කිය ඉඳලා තියෙනවා. හැබැයි අර කියන ප්‍රධාන කාරණා ටික අවබෝධ නොවීම නිසා පටිසමුපාදේ ගැන තවත් මන්තරයක් විතරක් වෙනවා. පිරිත් වලටත් ඔය සමහරු කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා
අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධ යන වශයෙන් පිරිතුත් තියෙනවා. පිරිතුත් කී ඉන්නවා. පිරිත් වශයෙන්. ඒ නිසා එබඳු අර ලාමක අවබෝධයක හිර වුණොත් කෙනෙක් එදාටත් ඔහු මේ ධර්මය දකින්නේ වචන ගොඩක් හැටියට මිසක් අර්ථයක් හැටියට නෙවෙයි. නිසා එකෙන් එක කාරණා මේ පැහැදිලි කරමින් යන්නේ. හොඳින් අහගෙන ඉන්න. අවසානයේ ඔබට මේ උතුම් වූ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යම්කිසි සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙයි. මොකද සාකල්යෙන්ම විග්‍රහ කිරීමේ හැකියාව මේ භික්ෂුවට නැහැ. හැකි පමණින් විග්‍රහයක් කරන්න. එතකොට එහෙනම් මෙන්න මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මොකක්ද? මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ සසර චක්‍රය. මේ සසර උදා කරන ධර්මතා සමුදය වෙන හැටි, ඒව පවතින හැටි විග්‍රහ කරන න්‍යාය ධර්මය. න්‍යාය ධර්මයේ පටිච්චසමුප්පාද න්‍යාය කියන්නේ එකක්. පටිච්චසමුප්පාද ධර්ම කියන්නේ තව එකක්. ඒ දෙකේ ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. න්‍යාය කියන්නේ මෙන්න මේකයි. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමසුපාදා ඉදං uppajjati. ඉමස්මින් සති ඉදං නොහෝති ඉමස්ස නිරෝධයම නිරුද්ධති. එහෙනම් අන්න න්‍යාය කිව්වේ ඔන්න ඔය ප්‍රධාන වශයෙන් ඔන්න ඔය න්‍යායට. ඒක තමයි පටිච්චසමුප්පාද න්‍යාය. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ, මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ, මේ නූපන් කල්ලි මේ නූපදී. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ, මේ පවතින කල්ලි මේ පවතී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ, මේ නොපවතින කල්ලි මේ නොපවතී යනාදී වශයෙන් විග්‍රහ කරපේ න්‍යාය තමයි පටිච්චසමුප්පාද න්‍යාය කියන්නේ. අන්නේ න්‍යායට අනුකූලව චක්‍ර දෙකක් සකස් වෙනවා. ඒ චක්‍ර තුල පවතින යන්න පටිච්චසමුප්පාද ධර්ම. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමසුපාදා ඉදං uppajjati. මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදී කියන න්‍යාය ධර්මයෙන් විග්‍රහ වෙන්නේ සසර උදා වෙන ආකාරය. ඉමස්මින් සති ඉදං නොහෝති ඉමස නිරෝධයම නිරුද්ධති අනාදි වශයෙන් විග්‍රහ වෙන්නේ සසර නිරුද්ධ වෙන ආකාරය, අවසන් වෙන ආකාරය. එහෙනම් පටිච්චසමුප්පාදය අවබෝධ කිරීම කියලා කියන්නේ මේ සසර උදා වෙන ආකාරයත් සසර නිරුද්ධ වෙන ආකාරයත් කියන මෙන්න මේ න්‍යාය ධර්මය නුවණින් දැකීම. එපමණකින් කෙනෙක් දකිනවා ඒ න්‍යාය ධර්මයේ තුලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය. ඒ ගැන අපි මේ දැන් සාකච්ඡා කරගෙන යනකොට ඔබට වැටහි. දැන් මෙන්න මේ කාරණේ තේරුම් ගත නොහැකි කමින් විවිධාකාර අපගේ උගතුන් වියතුන් කවුරුන් හෝ ගිහි පැවිදි පින්වතුන් කරපු වැඩේ තමයි පටිච්චසමුප්පාදය කියන්නේ එකක්, චතුරාර්ය සත්‍ය කියන්නේ තව එකක්, ත්‍රිලක්ෂණය කියන්නේ තවත් එකක්, නිවන කියන්නේ වෙනම පැත්තක්. මෙන්න මෙහෙම විග්‍රහ කරන්න ගියේ එක. ඒ නිසා මොකද වුනේ? මේ මිනිසයන්ට මේ ධර්මයේ මහ ව්‍යාකූල එකක් බවට පත් වුණා. කෙනෙක්ට තෝරගන්න බැරි වෙනවා. එතකොට ත්‍රිලක්ෂණය මොකටද අවබෝධ කරන්නේ? ත්‍රිලක්ෂණය අවබෝධ කරලා මාදිද පටිසමුප්පාදයට අවබෝධ වෙන්න ඕන. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? යනාදී වශයෙන්. ඒකට හේතුව තමයි අන්නර පටිච්චසමුප්පාද න්‍යාය ධර්මයේ නුවණින් අවබෝධ කරගන්නේ නැතුව ඒ ගැන විවරණය කිරීමට යෑම. එතනින් තමයි විනාශය ආරම්භෙන්නේ. එකයි තථාගතයන් වහන්සේගේ ධර්මය අනවබෝධයෙන් පරිහරණය කිරීම තරම් භයානක දෙයක් මේ විශ්වයේ නැහැ තවත්. අතිශය භයානකයි. කොහොමද හේින්දයක්? තථාගතයන් වහන්සේගේ ධර්මය වරදවා දේශනා කළොත් ලෝකයාට එදාට අසරණ ලෝකයා දුකෙන් දුකටපත් වෙනවා අප්‍රමාණ දුකකට. කුමක් හේින්දයක්? දෘෂ්ටි ගතිකයන් කෙලින්ම යන්නේ මහා බරපතල නිරවලට. නියත මිත්‍යා දෘෂ්ටිකයා යන්නේ ලෝකාන්තරික නිරයට. ලෝකාන්තරික නිරය කියලා කියන්නේ චක්‍රාවාට තුනක් මැද්දේ පිහිටලා තියෙන මහා කළු කුහරයක් වගේ නිරයක්. මහා අධික ශීතලක් සහ අධික අන්ධකාරයක් පවතින නිරයක්. වසර කෝටි ගාණක් තිස්සේ නැවත ගැලවීමක් නැතුව දුක් විඳින්න වෙන සිද්ධ වෙන නිරයක්.
එපමණ අප්‍රමාණ භයංකාර සසර දුකකට ඇදලා දානවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ වර්ධවා දේශනා කරපු ගමන්. තථාගතයන් වහන්සේ දේශනා කරන අර්ථය ඒ ආකාරයෙන් මතු කරන්නේ නැතුව Tamanට උමනායව දේශනා කරපු ගමන් මොකද වෙන්නේ? මිනිස්සුયો මේ වසර කෝටි ගාණක් තිස්සේ දුක් විඳලා ඉපදිලා දුර්ලභංච මනුස්සත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභ කිව්වා. මේ පරම දුර්ලභ කාරණා හතරම උදා කරගෙන හතරමත් උදා කරගෙන ඒත් නිවන් දකින්න නැතුව ආපහු මේ ගිනි ඇවිලෙන සසරට ඇද වැටෙන එක. එහෙනම් තමන්ගේ යම්කිසි ආකාරයක අඥානකම නිසා තමාගේ තියෙන මොකක් හරි පහත් ගතියක් නිසා තමාගේ මොකක් හරි වැරදි දෘෂ්ටියක් නිසා යම් එක මිනිසෙක් හරි අගතියට දුගතියට පත් කරන්න කටයුතු කළොත් ඔහුට නෑ ගැලවීම. ඔහුට නෑ ගැලවීම. පෙරපින් අවසන් වෙනකන් ඉන්න පුළුවන්. ඊට පස්සේ නතර වෙන්නේ නිරේ. මම නෙවෙයි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. අලගද්දූපම සූත්‍රයේ උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? මගේ ධර්මයේ වැරදි කොනෙන් අල්ලගත්තොත් මහාන සර්පයා වගේ මේ ධර්මය දෂ්ට කරනවා Tamanටත් අනුන්ටත්. ඉතින් බලන්න පටිච්චසමුප්පාදය කියන්නේ එකක්, චතුරාර්ය සත්‍ය කියන්නේ තව එකක්, ත්‍රිලක්ෂණය කියන්නේ තවත් එකක් යන ආදි වශයෙන් විග්‍රහ කරපු ගමන් මොකද වෙන්නේ? මේ තුන ගලප ගන්න බැරුව මිනිසයන්ට මේ අතිශය පහසුවෙන් වැටහෙන අවබෝධ වෙන මේ ධර්මය ව්‍යාකූල ධර්මයක් බවට පත් වෙලා අපෝ මේ ධර්මය අවබෝධ කරන්න බැරි මහා ගැඹුරු එකක්. කවදාවත් අපිට මේ ධර්මය නම් අවබෝධ වෙන්නේ නැහැ. අපේ පින්මදි, අපේ පාරමිතා මදි. යමල්ල සංසාරේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ සමයේදීවත් නිවන් දකිමු කියලා දෘෂ්ටියකට වැටෙනවා. ඒ කියන්නේ වසර කෝටි ගානක දුකකට නැවත ඇදගෙන වැටෙනවා. කුමක් හේින්දයක්? කවුරුන් හෝ මේ ලෝකේ ලාමක පුරුෂයෙක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ වර්ධව විවරණය කළා. සසෙල්ලම් අපරාධ නෙමෙයි මේවා. මේවෙන් සිද්ධ වෙන අකුසලයේ මෙතෙකයි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් වර්ධවා දේශනා කළොත් එයින් සිද්ධ වෙන පාපය, එයින් සිද්ධ වෙන අවැඩ මෙච්චරක් කියලා කියන්න බෑ. ඒ නිසා අතිශය පරීක්ෂාකාරී වෙන්න ඕන තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී කවුරුන් හෝ අතිශය පරීක්ෂාකාරී වෙන්න ඕන. කවදාවත් කලබල වෙලා බොහෝ දෙනාට තියෙන පුරුද්දක් මම මේ ඔබට මේ ධර්මයේ පැහැදිලි කරද්දී මේ දේවලුත් කියනවා මතක් වෙද්දී. මොකද මේ හැම කාරණාවක්ම ඔබට නිවන පිණිස උපකාර වේවි. සමහර මිනිස්සු ඉන්නවා ධර්මය යම් ආකාරයකින් අවබෝධ වීගෙන එනකොට ලොකු කලබලයක් ඇති වෙනවා. Taman දන්න දේ අනිත් අයට කියන්න. ඒ නිසා මොකද වෙන්නේ? එහෙම කියන්න යනකොට අවබෝධ වෙච්ච ප්‍රමාණය අඩුයි, අවබෝධ නොවෙච්ච ප්‍රමාණය වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? අවබෝධ නොවෙච්ච දේවල් ගැන විවරණය කරන්න යනවා අවබෝධ වෙච්ච පුංචි මට්ටමින්. දැන් මොකද වෙන්නේ? වැරදි දෘෂ්ටි එතකොට ලෝකයට දේශනා කරනවා. වැරදි අදහස් පතුරවනවා. එතකොට මොකද වෙන්නේ? ඒනොත් අවඩක් වෙනවා. ධර්ම අවබෝධයේ ලද කෙනෙක්ගෙන් වුණත් එබඳු අතපසුවීම් වෙන්න පුළුවන්. කොමක් හේින්දයක් සියලු ආකාරයෙන් කෙලෙස් නැතිලා නැති නිසා, ප්‍රඥා පූර්ණ වෙලා නැති නිසා, අවිද්‍යා දෘෂ්ටි සෝවාන් පුද්ගලයාටත් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අනවශ්‍ය වැඩ කරන්න ගියාම තමන්ගේ නිවන් මඟ වෙහෙන්න පුළුවන්. එච්චරයි වෙන්නේ අවසානයේ. දන්නෙත් නැහැ ඊට පස්සේ මොකද වුනේ කියලා. ඊට පස්සේ වික්ෂිප්ත මනසකින්, සමාධිය පිරිහිච්ච මනසකින් ඊට පස්සේ දැවි තැවි අසහනෙන් පිළිපිලි ඉන්න පුළුවන්. ධර්මාවබෝධය ලැබුණා කිව්වා. ඒක දැන් වෙන්නේ. කුමක් හේින්දයක්? එවන් ආකාරණ ක්ලේශාවරණ බහුල වෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? ප්‍රඥාව දුෂ්ප්‍රඥ භාවයට, ප්‍රඥාව දුර්වල වෙලා යනවා. ආවරණේ නීවරණේ දුබ්බලීකරණ ප්‍රඥාය. එදාට මොකද වෙන්නේ? ධර්මයෙන් පිටපයින්නවා. ඉතින් ඒ නිසා එවඳු කෙනෙක් සංසාරේ දුගතියට නොවැටෙන්න පුළුවන්. හැබැයි මේ භවයේදී ආ හැකි දුර අවම කරගන්න. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීම හෝ විවරණය කිරීම කියන එක අප සිද්ධ කරන්න ඕන සෑම විටම උන්වහන්සේගේ ධර්මයේම කිඳා වහිමින්
උතුම් වූ චතුරාර්ය සත්‍යයට ගලපමින් පටිසමුපාදයට ගලපමින් ඒ නිසා ඒ බඳු ධර්ම කොටාසේ ධම් ව්‍යාකරණ හොඳින් අවබෝධ වෙනතුරු විමර්ශනය කරන්න පිංගුතුනි. විමර්ශනය කරන්න. විමර්ශනය තුලින්මයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. විමර්ශනය තුලින්මයි මේ ධර්මයේ ගැට ලිහෙන්නේ. එසේ නොවන තාක්කල් විමර්ශනයෙන් තොරව කෙනෙක් තමන් ඇසූ දුටු ධර්මයෙන් පමණක්ම සියල්ල තේරුම් ගන්න ගියොත් ඒකාන්තයෙන් ඔහු විනාශයක් සලස ගන්නවා කුමන හෝ ආකාරයකින්. ඉතින් මේ පටිසමුප්පාදයයි ත්‍රිලක්ෂණයයි චතුරාර්ය සත්‍යය කියන තුනක් නෙවෙයි එකක්. එකක්. මම මේ බව අවසානයේ එක ගාථාවකින් ඔබට පෙන්වලා දෙනවා. මේ දේශනාව අවසන් වෙනකොට. ත්‍රිලක්ෂණය කියන්නේ මේ සසර උදා කරන සහ සසර නිරෝධ කරන මේ ධර්මයන්ගේ පවතින ලක්ෂණ තුනක් වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ ලක්ෂණ තුනක් වශයෙන් නිවන් මඟ දකිද්දී ඒ ලක්ෂණ තුන දකිනවා අනුලෝම ලක්ෂණ සහ ප්‍රතිලෝම ලක්ෂණ වශයෙන්. අනුලෝම ක්ෂාන්ති සහ සම්යත්ත න්යාමයේ කිව්වේ ඒකයි. අනුලෝම ලක්ෂණ වශයෙන් දකිනකොට අනිච්ච දුක්ඛ අනාත්ම ප්‍රතිලෝම හේවත් සම්යත්ත න්යාමයෙන් දකිනකොට සම්යත්ත න්යාම ලක්ෂණ වශයෙන් දකිනකොට නිච්ච සුඛාත්ත වශයෙන් ඥානෙන් දකින්නේ එකම නිවන් මඟ සසර උදාව සහ සසර නිරෝධය සසර උදාව අනිච්ච දුක්ඛ අනාත්ම සසර නිරෝධය නිච්ච සුඛාත්ත එතනත් පවතින්නේ කාරණා දෙකයි උදාව සහ නිරෝධය ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නේ සත්‍ය වශයෙන් දකින්නකට කියන්නේ ආර්ය පුද්ගලෙක් හෙවත් සෘතවත් ආර්ය ශ්‍රාවකෙක් බුදු පියාණන් වහන්සේගේ බණ අසන ශ්‍රාවකෙක් සත්‍යයක් වශයෙන් පිළිගන්න දැක්ම එතන තියෙන. ඒ කියන්නේ අන් අයට ඒවා සත්‍ය නෙවෙයි. අන්‍යයට ඒවා අසත්‍ය. අන් අය ඒවා පිළිගන්නේ සත්‍ය වශයෙන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පමණක් සත්‍ය වශයෙන් පිළිගන්නා වූ ආකාර හතරක් පවතිනවා යථාර්ථය තුල. ඒ සත්‍ය ඥාන හතර ඒවා චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය පහල කරගන්නා වූ සෝවාන් පුද්ගලයාටත් පේනවා මොකද්ද මෙතන ද්වතාවක්. දැන් අර ත්‍රිලක්ෂණය තුලත් පවතිනවා ද්වතාවක්. ද්වතාවක්. මෙන්න මේ ද්වතාව හොඳින් තේරුම් ගන්න ද්වතානුපස්සනා සූත්‍රය ද්වතානුපස්සනා සූත්‍රය කියලත් සඳහන් වෙන කුද්දක නිකායේ තියෙන්නේ පරීක්ෂා කරලා බලන්න වටිනා මහා වටිනා සූත්‍ර දේශනාවක්. මේ ද්වයතාව තේරුම් ගන්න ඕන. ත්‍රිලක්ෂණයේ තියෙනවා මේ ද්වයතාව දතාව කියලා අපි කියමුකෝ. ආකාර දෙකක්. එකක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ම අනික නිච්ච සුඛාත්ත. එතකොට ලක්ෂණ වශයෙන් පෙන්වද්දී ද්වතාව කිව්වේ සසර උදාව සසර නිරෝධය අවසානයි. සසර උදය සසර වය. උදේ වය ද්වතාව. මේ උදේ වය දැකීමේදී මේ ද්වතාව දැකීමේදී ලක්ෂණ වශයෙන් දකින්නකොට කියනවා ත්‍රිලක්ෂණය. උදේ දකින්න අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන්, වය දකින්න නිච්ච සුඛ අත්ත වශයෙන්. උදේවය පිළිබඳව ඒ ඥාන දර්ශනය පිළිබඳව යම්කිසි ආකාරයකින් ඇතුළත් කරපු දහම් ව්‍යාකරණයක් ඔබට ලැබෙන්න ඇති කියලා මං හිතන. එහෙම නැත්නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය යන විග්‍රහය යටතේ ඒකද්ද දෙකද්ද යන ආදි වශයෙන් ඒ විග්‍රහ කරපු පිටු 16ක දහම් පත්‍රිකාවක් ඔබට ලබා දීලා ඇති. අන්නේ දහම් පත්‍රිකාවේ උදේවය පිළිබඳව යම්කිසි විස්තරයක් ඇතුළත් වෙනවා. ඒ වගේම ඉස්සරහට ඔබට පටිසම්භිදා මාර්ගාපකරණය පිටකෝපදේශය කියන මූල අටුවා වලින් උපුටා දක්වන ලද දහම් ව්‍යාකරණ සහිතව උදේවය ඥාන දර්ශනය 50 ආකාරයකින් උදේවය ඥාන දර්ශනය දකින්නේ කෙසේද? ඒ 50 ආකාරයකින් සකස් වන උදේවය ඥාන දර්ශනය පිළිබඳ පැහැදිලි විස්තරයක් ඇතුළත් වෙනවා. ඒ නිසා ඒ ගැන අනාගතයේ අපි තවදුරටත් සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ ද්වතාව මේ උදේවය අනිච්ච දුක්ඛ අනාත්ම නිච්ච සුඛ අත්ත යන ආදි වශයෙන් ආකාර දෙකකට පේනවා. සම්යත්තනි අනුලෝමක්ෂාන්ති සම්යත්ත නියාමයක ඔය දෙකට ලක්ෂණ වශයෙන් දකින්න.
ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නකොට ආර්ය සත්‍යයන් වශයෙන් දකින්නකොට ආකාර හතරක් වශයෙන් පේනවා. ලෝකයා නොදැක්ක ලෝකයාට අවබෝධ නොවෙච්ච දුක්ඛ ආර්ය සත්‍යය. සහය දුක්ඛ ආර්ය සත්‍ය එහෙම නැත්නම් දුක උදා කරන හේතුව. යනාදි වශයෙන් උදය ලක්ෂණය පේනවා. ඊළඟට ඒ දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වීම සහ ඒ නිරුද්ධ වීමේ මාර්ගය නිරුද්ධ කිරීමේ මාර්ගය යනාදි වශයෙන් දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වීමත් ඒ නිරුද්ධ වීම උදෙසා අනුගමනය කළ යුතු මාර්ගයත් යනාදි වශයෙන් සසර අවසන් වෙන ආකාරය සසර වය වෙන ආකාරය දකින්න වය ලක්ෂණ. එතන ද්වතාව තියෙනවා. එතකොට එතන දුක්ඛ ආර්ය සත්‍යත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යත් උදේ ලක්ෂණයට ඇතුළත් වෙනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යත් වය ලක්ෂණයට ඇතුළත් වෙනවා. ඊළඟට එතනත් ද්වතාව. ඒත් ඒකමයි. අතන ලක්ෂණ වශයෙන් දැක්කා අනිත්‍ය දුක්ඛ අනාත්ම නිත්‍ය සුඛ අත්‍ය අනාදි වශයෙන් මෙතන ආර්ය සත්‍ය වශයෙන් දකින්න ආර්යයන් දකින්න සත්‍යයන් ඒ අය අනිත් අන්ධබාල පෘථග්ජනයට මේ සත්‍යයන් පේන්නේ නැහැ. අන්ධබාල පෘථග්ජනයා දකින්නේ නැහැ කාමයේ දුක වශයෙන්. ඔහුට පේන්නේ කාමයේ සැප කියන සත්‍යය. ඔහු දකින්නේ කාමයේ ආස්වාදයේ සැපයි. ඒ සත්‍ය තමයි ඔහු දකින්නේ අන්ධබාල පෘථග්ජනයා. ඒ නිසා මොකද වෙන්නේ? මේ අන්ධබාල පෘථග්ජනයා කාමයේ ආස්වාදයේ සැපයි කියන දෘෂ්ටිය වැහැගෙන ඒ සත්‍යයක් වශයෙන් පිළිගන්නව අදහනවා. ඒ නිසා තමයි අනන්ත දුක් ඉඳගෙන ඒ කාමයේ පසුපස ලෝභ බඳින්නේ. නමුත් බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ කෙනෙක් ඇහුවට පස්සේ මොකද වෙන්නේ? අවබෝධ වුණාට පස්සේ ඔහු දකිනවා මේ කාමයේ ආස්වාදයේ දුක වශයෙන් කුමක් හේන්දයක්? ඒ කාමයේ ආස්වාදයේ හේතු කරගෙන තමයි මේ සසර ක්‍රියාවලිය නිර්මාණය වෙන්නේ. මේ සංඛාර උපදින්නේ විඥාන සකස් වෙන්නේ එයින් කර්ම භව සකස් වෙන්නේ කර්ම භවෙන් ජාති සකස් වෙන්නේ යනාදී වශයෙන් ජාතිය සකස් වෙච්ච තැනයි දුක්ඛ ස්කන්ධය පහළ වෙන්නේ. එහෙනම් මෙන්න මේ යථාර්ථය නුවණින් දකිනකොට අන්න දකිනවා මේ කාමයේ ආස්වාදයේ දුක වශයෙන් එය ආර්යයන් පමණ පිළිගන්නා වූ සත්‍යයක්. ඒ බැවින් ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ආර්යයන් හෙවත් බණ අසන ලද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පමණක් දුක්ඛ යනාදි වශයෙන් දුක වශයෙන් පිළිගන්නා වූ සත්‍ය දුක්ඛාර සත්‍ය යනාදි වශයෙන්. එතකොට එහිම ඒ ආස්වාදයේ කෙරෙහි කාමයන් කෙරෙහි ඇති ඇල්ම ඒ දුක්ඛ ස්කන්ධය උදා කරන හේතුව එහෙනම් ඒ කාමයන් කෙරෙහි ආස්වාදයන් කෙරෙහි ඇති ඇල්ම ඒ චන්දරාගය සිතින් පහවී යෑම දුක්ඛ නිරෝධාර සත්‍ය. එහෙනම් ඒ නිරෝධය පිණිස අනුගමනය කළ යුතු මාර්ගය එවත් මේ ආස්වාදයේ ආදීනව නුවණින් දැකීම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය අනාදි වශයෙන් ආර්ය සත්‍ය හතරක් වශයෙන් දැක්කහම ඒ දැක්කෙත් අර උදේවය එහෙම නැත්නම් අර දොතාවම තමයි. ඊළඟට දකින්නවා පටිච්ච සමුප්පන්න ධර්ම වශයෙන්. ඒ කියන්නේ අන්නර කිව්ව මූල කාරණේ හේතුවකින් සමුදය වෙනවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. අන්න එතනදී දකින්නේ ධර්ම වශයෙන්. ත්‍රිලක්ෂණයේදී දැක්කේ ලක්ෂණ වශයෙන්. චතුරාර්ය සත්‍යයේදී දැක්කේ සත්‍ය වශයෙන්. පටිච්ච සමුප්පාදයේ දකින්නේ ධර්ම වශයෙන්. සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. විඥාන පත්‍ය නාම රූපං යනාදී වශයෙන්. ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. එහෙනම් මේ දුක්ඛ ස්කන්ධය සමුදය කරන ධර්ම වශයෙන් සමුදය ධර්ම යනාදී වශයෙන් මේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් අරමෙන්නා පටිසම්පාද දකින්න සමුදය ධර්ම වශයෙන් ඊට කියනවා අනුලෝම පටිසම්පාදේ. ඒ වගේම දකින්නවා අන්නේ අවිජ්ජා නිරෝධ වීමෙන් අවිජ්ජායත් ඒව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධෝ විඥාන නිරෝධා යනාදී වශයෙන් ගියාම කෙලවර ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ නිබ්බාන නිවනටපත් වෙනවා. සසර ගමන අවසන් වෙනවා. එහෙනම් අන්නේ නිරෝධය දැකීම අන දකින්නවා නිරෝධ ධර්ම වශයෙන්. ඒ නිරෝධය තුල සකස් වන ධර්ම නිරෝධ ධර්ම වශයෙන් දකින්නවා. එතකොට අන්නේ නිරෝධය
පෙන්눔 කරන පටිසමුපාදයට කියනවා ප්‍රතිලෝම පටිසමුපාදය, පටිලෝම පටිසමුපාදය. බුදු පියාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අති උත්තරීතර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සත්‍ය ගත කරද්දී උන්වහන්සේ ඒ යථාබෝධය තමන් වහන්සේලාගේ යථාබෝධය නැවත සිහි කරා. ඒ පිළිබඳව දැක්වෙන සූත්‍ර තුනක් තියෙනවා. පඨම බෝධි, ဒုတိ ය බෝධි, තතිය බෝධි යන ආදි වශයෙන්. මම ඔබට දැන් ඉස්සරහට මේ පටිච්ච සමුප්පාද ධර්ම පිළිබඳව දහම් පත්‍රිකාවක් ලබා දෙනවා. සකස් කරමින් ඉන්නේ. ලබන සතියේදීත් අපිට පටිසමුප්පාදය පිළිබඳව දේශනාව කරන්න වෙනවා. මොකද අද දවසේදී පටිසමුප්පාදය පැහැදිලි කරලා දෙනවා. නමුත් එහි පවතින සියලු ලක්ෂණ පෙන්눔 කරන්න බෑ එක දේශනාවකදී. ඒක උචිත වෙන්නේ නැහැ. කාලය අරගෙන පැය 12ක් හරි මම මේ දේ මෙහෙම මේ විදිහට කියාගෙන යනකොට කොච්චර කරත් ධාරණය කරගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබටත් වෙහෙසක් හට ගන්නවා. ඒ නිසා අපි මේ වෙහෙස සමනය කරගෙන මේ සතියේදී පැහැදිලි කරන්න පුළුවන් උපරිම දුරක් පැහැදිලි කරලා ඊළඟ සතියටත් ඒ උතුම් වූ පටිසමුප්පාද දේශනාව පිළිබඳවම අවධානය යොමු කරනවා. ඒ ධර්මයේම නැවත පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය ප්‍රධාන ලක්ෂණ ටිකක් තියෙනවා විශේෂයෙන් දැනගත යුතු. ඒ කාරණා ගැන ලබන සතිය අපි සාකච්ඡා කරනවා. තව දුරටත් පොඩ්ඩක් අභිධර්ම කාරණා ඇතුළත්ව. අද දවසේදී පටිච්ච සමුප්පාදය පිළිබඳව මූලික වශයෙන් ඔබ දැනගෙන සිටිය යුතු කාරණා ටිකයි එක එක පැහැදිලි කරන්නේ දැන්. ඊට කලින් මේ කලෙලි කරන්න ඕන කුඹුරක් වුණත් හේනක් වුණත් බීජ රෝපණය කරලා අස්වැන්නක් ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලම කරන්නේ කුඹුර හොඳට සුද්ධ කරලා හේන හොඳට සුද්ධ කරලා වල් කොටලා ගිනි තියලා පිරිසිදු කරලා පොළොව කොටන එක. එහෙම නැත්නම් අර තනකොළ බල් ඕවා මැද්දේ වපුරන්න යන්නේ. ඒ වගේ ඉස්සෙල්ලම තථාගතයන් වහන්සේගේ ධර්මය මනාකොට පෙන්වා දෙද්දී ඉස්සෙල්ලම අර තියෙන විවිධාකාර දෘෂ්ටි, මතවාද, අදහස්, වැඩකට නැති තර්ක මේ ඔක්කොම අයින් කරලා දාන්න ඕන. අර අපේ එක්තරා අපේ රංග මහත්මයා රංග බුද්ධාරච්චි මට මතක හැටියට එතුමා එදා කිව්වා හැම බණක්ම මම නිරුවතින් ඇහුවේ කියලා. නිරුවසිතින් ඇහුවේ. එහෙනම් අන්නේ නිරුවසිතින් බණහන්න දෘෂ්ටිවාද තියාගන්න එපා. කා කොටාගෙන එකිනෙකා නසාගෙන එකිනෙකාට වාදාරෝපණය කරමින් මොකද්ද ලැබෙන්නේ? ලැබෙන දෙයක් තියෙනම් අපටත් කරුණා කරලා කියන්න අපිත් මේ බණ කියන එක පැත්තකින් තියලා අපිත් එනවා වාදාරෝපණය කරන්න. මොන හරි ලැබෙනවා නම්. මේ කුණු පංචස්කන්ධේ රූප උරුම වෙනවද අපට, වේදනාව උරුම වෙනවද, සංඥා උරුම වෙනවද, සංකාර උරුම වෙනවද, විඥාන උරුම වෙනවද? මොනවා හරි හැම දෙයක් ලැබෙනවා නම් දෘෂ්ටිගතිකව අපිත් එනවපත් එක්ක වාදාරෝපණය කරන්න. හැබැයි එහෙම ලැබෙන හරියක් නැති නිසා අපි වාදය අත්හරිනවා. ඔබත් වාදය අත්හැරලා සියලු දෘෂ්ටි බැහැර කරලා පිරිසිදු හිතින් බණහන්න. ඔබ කවරින්ද කියන්නේ මේ භික්ෂුව දන්නවා. කොයි ලෝකේ ඉඳගෙන කොතන ඉඳගෙන කොයි විදිහට බණහන කෙනෙක්ද කියලා දන්නවා. ඔබ ඔහි ඉඳලා මේ භික්ෂුවට වාදාරෝපණය කරා කියලා ඇති වැඩක් තියෙනවා. කොහොමත් හොයන්න ඉන්නේ කවුද වාදාරෝපණය කරන්න කියලා. ඔබේ වාදය ඔබ ළඟම තිබුණාවේ. අපිට තියෙන එකම එක වාදයයි. ඒ තමයි අවිජ්ජාව සංකල යුතුයි. තේසංචෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. ඒ මහා ශ්‍රමණයන් වහන්සේගේ වාදය. එච්චරයි අප ළඟ තියෙන. වෙන වාද නැහැ. කොයි වෙලාවක හරි පණකෙන්ද යන්න ඉස්සෙල්ලා මෙන්න මේ අවිජ්ජාව දුරු කළ යුතුයි කියන වාදය විතරයි අපි ගාව තියෙන්නේ. වෙන වාද නැහැ. ඒ වාදයම තමයි අපටත් පෙන්වලා දෙන්නේ. එවනම් පින්වතුනි අන්න අර පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් ආකාර දෙකක් දකින්නවා. එකක් අනුලෝම පටිසමුප්පාදය, අනෙක ප්‍රතිලෝම එහෙවත් පටිලෝම පටිසමුප්පාදය. අනුලෝම පටිසමුප්පාදය කියලා කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා යනාදී වශයෙන් දුක්ඛ ස්කන්ධයේ සමුදය වෙන ආකාරය. ප්‍රතිලෝම පටිසමුප්පාදය කියලා කියන්නේ අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධය යනාදී වශයෙන් මේ චක්‍රය නිරුද්ධ වෙන ආකාරය. එනම් මේ ආකාර දෙක මේ ප්‍රකාර දැකීම තමයි ප්‍රඥාව කියන්නේ. මේ ධර්ම සමුදය වෙන්නේ කෙසේද? මේ ධර්ම නිරෝධය වෙන්නේ කෙසේද? යනාදී වශයෙන් දැකීම තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට එහෙනම් කෙනෙක්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ එහෙනම් ත්‍රිලක්ෂණයත් අවබෝධ වුණා, පටිසමුපාදයත් අවබෝධ වුණා කියන්නේ. කෙනෙක්ට ත්‍රිලක්ෂණය අවබෝධ වුණා කියන්නේ එහෙනම් උතුම් වූ චතුරාර්ය සත්‍යත් අවබෝධ වුණා,
පටිච්ච සමුප්පාදයට අවබෝධ වුණා කියන එක. එහෙනම් පටිසමුපාදය අවබෝධ වුණා කියන්නේ කෙනෙක්ට චතුරාර්ය සත්‍යයත් අවබෝධ වුණා, ත්‍රිලක්ෂණයත් අවබෝධ වුණා කියන එක. තවදුරටත් පැහැදිලි කරමින් අවසානයේ මම ගාථාවකින් ඔබට පෙන්වන්නම් ඒ යථාර්ථය. එහෙනම් එකම යථාර්ථයක් මේ තියෙන යථාර්ථ තුනක් නෙවෙයි එකයි. එකම යථාර්ථයක ලක්ෂණ සත්‍ය සහ ධර්ම. එහෙනම් මෙන්න මේ අනුලෝමක් සහ ප්‍රතිලෝම පටිසමුපාද දෙක තමයි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට අවබෝධ කරගන්නේ න්‍යාය ධර්මය. ඉති ඉමස්මින් සති දං හෝති මසුපාද දං උප්පජ්ජති යන ඒ පටිසමුපාද න්‍යායට අනුකූලවයි අවබෝධ වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. ඉති ඉමස්මින් අසති දං නොහෝති මස නිරෝධයම නිරුද්ධති කියන පටිච්ච සමුප්පන්න න්‍යායට පටිසමුපාද න්‍යායට අනුකූලවයි අවබෝධ වෙන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය. එහෙනම් අනුලෝම පටිසමුපාදින් දැක්කේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදය හෝති දුක්ඛස්කන්ධේ සමුදය වෙන ආකාරය. පටිලෝම පටිසමුපාදින් දකින්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස නිරෝධෝ හෝති දුක්ඛස්කන්ධේ නිරුද්ධ වෙන ආකාරය නිරෝධ වෙන ආකාරය නිවන.